මෙදාසරෙත් වෙන්නේ ඒක තමයි. හොඳම විස්තස් වැඩියෙන්ම තියෙන ෂෙට් ටික තෝරලා දුන්නාට පස්සේ අපේ ආදායමෙන් 4න් 3ක් අහිමි වෙනවා. අඩුම තරමෙන් ඩොලර් 30ක් හරි ගන්න කියලා. ඩොලර් මිල්ල 500ක්වත් ගන්න කියලා. මම ඇත්තටම කියන්නේ. අපේ අක්කරයක් තියෙනවා නම් මේක සින්න වෙන්න යනවා නම් ඒ අක්කරෙන් භාගයක් හරි විකුණලා ඉතුරු භාගය රැක ගන්න වැඩක් නේ අපි කරන්නේ. මේ සමාජගත කරලා උත්සාහ කරන්නේ මේක විදේශීයකරණය කරන්නට නැවත වතාවක් බහුජාතික සමාගම් වලට මේ ව්‍යාපාරය පාවා දෙන්නට. කනිත් තෙල් සංස්ථාවේ සේවකයෝ නිසා කනිත් තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබලා තියෙනවා. අපි විතරක් නම් මේ ලංකාවේ වැඩ කරන වැටුපකට වැඩ කරන අපිත් වැටුප ගන්නතු වැඩ කරන්න. දේශපාලනික කාරණාවක් විතර ගත්තොත් ඒක කියන්න පුළුවන් 2007 කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉඳපු කාලේ කියලා. ඔව් ඒ කාලේ තමයි. වියදම අපි හිතමුකෝ රුපියල් 400යි කියලා. හැබැයි ආණ්ඩුවෙන් තීරණය කරනවා රුපියල් 250ට විකුණන්න කියලා. ඒ 7.5ක ආයෝජනයේට අවුරුදු 3ක් ඇතුළත බිලියන 5ක් ආපහු දෙන්න වෙනවා. අන්න ඕක තමයි වෙනස. පාඩු ලබනකොට විකුණන්න නැතුව ඉන්න ලාභ ලබනකොට තමන්ගේ තියෙන තෙල් ටික එළියට දාන්නත් ඔන්න ඕක තමයි පැහැදිලි කරගන්න ඕනේ. ඒ වුණත් ගම්මන්පිල ඇමතිතුමා තමයි මේ දැවැන්ත අර්බුදයට වගකිය යුතු පුද්ගලයෙක් විදිහට අපි දකිනවා. අයිබෝන් ශ්‍රී ලංකාවේ අතීත අනාගත වර්තමාන තත්ත්වයන් තුළ ඇතිවන සමාජ පෙරලිකාර සිද්ධීන් පිළිබඳව කතා කරන දේශපාලන කතිකාවත අපි අදත් ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේ වර්තමාන තත්ත්වයේ තුලදී ඇති වෙලා තියෙන ප්‍රබල මාතෘකාවක් වෙච්ච කනිත් තෙල් නීතිගත සංස්ථාව පුද්ගලීකරණය, විදේශීකරණය මේ වගේ වචන කීපයක් මේකට පාවිච්චි වෙනවා. මේ ගැන කතා කරන්න අපි අද සූදානම් ලංකා පොලිටිකල් YouTube channel එක ඔස්සේ. මේ ගැන කතා කරන්නට අද අපිත් එකතු වෙලා ඉන්නවා ශ්‍රී ලංකා පොදු ජන ප්‍රගතිශීලී සේවක සංගමේ කනිත් තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර සහෝදරයා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. බන්දු සමන් කුමාර සහෝදරයන් අපි ඉස්සෙල්ලාම අහන්න කැමතියි ඔබතුමා වෘත්තීය සමිති ශාස්ත්‍රය තුල ඊටාම දීර්ඝ කාලයක් ක්‍රියාකාරී සමාජික විදිහට විවිධ කාර්යයන් වල නිරත වෙලා ඉන්නවා. අපි මතකයි 2017 වගේ කාලෙත් ඊට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම කාලෙත් ඔබතුමාගේ ක්‍රියාශීලීත්වය පිළිබඳව සමාජයට ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ඉතින් මේ පහුගිය 3 වෙනිදාත් කොළඹ මල්පාරේ ඔබතුමාලගේ ප්‍රධානත්වයෙන් මේ කනිත් තෙල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවා අමාත්‍යාංශ ඉදිරිපිට. මේක වේ තවත් එක සංසිද්ධියක් විතරද රේන උද්ඝෝෂණ මාලාවේ තව එක උද්ඝෝෂණයක් විතරද නැත්නම් මේකේ ඉදිරිය ගැන තියෙන හැඟීම මොන වගේද? ඇත්තටම සහෝදරයා කිව්වා වගේ මම හිතන්නේ මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. මොකද මේ කාලවකවානුව තුළ දැවැන්තම මාතෘකාවක් බවට පත් වෙන්නේ කනිත් තෙල් ව්‍යාපාරය. ඒක විවිධ කතාබහ ලක් වුණා. නමුත් පොදුවේ ගත්තාම කනිත් තෙල් ව්‍යාපාරය කියන ඒ වචන කීපය ඇතුලේ අපේ රටේ දැවැන්තම අර්බුදයක් බවට නිර්මාණය වෙන්න හේතු වුණා. ඒ නිසා මේ කාලීන මාතෘකාවක් විදිහට මේ ශාස්ත්‍රය පිළිබඳව සැබෑ තත්ත්වය රටේ ජනතාවට කරුණු පැහැදිලි කරන්නට මේ YouTube channel එක හරහා අපිට අවස්ථාවක් ලබා දීම පිළිබඳව මම හිතන්නේ ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා. මොකද සමිති ව්‍යාපාරයේ විදිහට. දැන් අර එක එක වචන පාවිච්චි කරලා දැන් අපි එක එක දැක්කනේ මම කැමති නෑ අරක මේක කියලා කියන්න කැමති නෑ. නමුත් විවිධ ක්‍රියාකාරකම් හනුවේ වචන භාවිතා කරලා එක එක පුද්ගලික පටු පරමාර්ථයන් ඉෂ්ට කරගන්නට කටයුතු කරපු ආකාරයක් පහුගිය කාල සීමාව තුළදී අපි සමහරවිට දැක්කා. දැන් අර එහෙමක දැක්කහම අපිට සමහරලාට සද්භාවයෙන් මේ ආයතන මේ රාජ්‍ය ව්‍යාපාර බේරා ගැනීම වෙනුවෙන් හෝ වේවා මොකක් හරි ඒ ක්‍රියාමාර්ගයක ගනු ලබන සද්භාවයෙන් ගනු ලබන දේවල් වලටත් අර පහුගිය කාලේ ඇති කරගත්ත ඒ ක්‍රියාමාර්ග හැමුවේ හොඳ දේ මොකද්ද වැරදි දේ මොකද්ද හරි මොකද්ද වැරද්ද මොකද්ද කියන තරට අපේ රටේ ජනතාවට තෝරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. අන්න ඒ නිසා වෙන්නේ මම හිතන්නේ අභි සහෝදරයා මගෙන් අහන්න ඇත්තේ මේකත් අර ඒක වගේ සංදර්ශන ක්‍රියාවලියක්ද කියන එක. ඇත්තටම හුදෙක් මේ අපි කනිත් තෙල් ව්‍යාපාරයේ කනිත් තෙල් උරුසම්ද එකමුතුව විදිහට අපි මේ ආරම්භ කරපු ව්‍යාපාරය ඇත්තටම සංදර්ශනයක් නෙවෙයි. මොකද අපිට අපි කැමති හොඳයි නම් හොඳයි කියන නරකයි නම් නරකයි වැරදි නම් වැරදි කියන අපි එහෙම මේ අපි කැමති වෙන්න ඕන අපි ඒකට පුරුදු වෙන්න ඕන. ඒ නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මේ ව්‍යාපාරයේ පුද්ගලීකරණය අර කිව්වා වගේ විදේශීයකරණය විවිධ නම් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරු කියනවා ආයෝජකයෝ ගෙන්න හදනවා කියලා කියන මේ විවිධ නම් වලින් මොනවා කරත් මේ ව්‍යාපාරය හරහා මේ පෞද්ගලීකරණයේ ව්‍යාපාරය හට රටේ සමස්ත ජාතියටම අසාධාරණයක් වෙනවා, අගතියක් වෙනවා, විශාල පාඩුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි කනිත් තෙල් ව්‍යාපාරය නැවත වතාවක් බහුජාතික සමාගම් වලට පත් වෙන්නට ඉඩ තියෙනවා. ඒ හරහා ජාතික ආර්ථික සමාජීය සංස්කෘතික වශයෙන්
විවිධ බලපෑමක් මේ රටට ඇති වෙන්න පුළුවන් කියන කාරණාව නිසා තමයි අපි නැවත වතාවක් අර 2017 පටන් ගත්ත ඒ අපේ දැවැන්ත වැඩවර්ජනය හරහා අපි යමක් දිනාගත්තා. ඒ වගේ මෙවර අපි මේ කනිත් තෙල් ව්‍යාපාරය රැක ගැනීම අරමුණු කරගෙන උදෙක් අපේ පටු අරමුණකින් නෙවෙයි සැබෑම සටනක් විදියට අපි මේ ආරම්භ කරලා තියෙන්නේ මේක ජයග්‍රහණය කරන්නට. මේකෙදී දැන් ඔය කියපු කාරණා ඔක්කොමත් එක්ක තවදුරටත් පැහැදිලි වෙන්න මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් බඳු සහෝදරයගෙන්. ඒ තමයි මේ දැන් ඇයි මේ එළියට බහලා තියෙන්නේ? මොකද්ද මේ හේතුව? මේ වර්තමානයේ ඔබ උද්ඝෝෂණය කරන්න හෝ වෘත්ති සමිති ක්‍රියාවක් කර සිදු කරන්න යන හේතුව මොකද්ද? මේ රටට පැහැදිලිව තේරෙන විදිහට. ඇත්තටම අපිට ඉස්සෙල්ලා කිව්වා වගේ වචන ගොඩාක් පාවිච්චි කරද්දී ඒ වචන ඔක්කොම පැත්තකින් තියලා තේරෙන ඇත්ත මොකද්ද? ඇත්තටම මූලිකම කාරණාව තමයි අපි දන්නවා මම හිතන්නේ මේක සමාජගත වුණා. අද වෙනකොට වැරදි දෙයක් සමාජයට සමාජගත වෙලා තියෙනවා සමාජය තුළට. මොකද කනිත් තෙල් නීතිගත සංස්ථාවේ පහුගිය දවස්වල මට මතකයි 2017 අපි ඔය සටන කරනකොට අපිට අපේ රටේ ජනතාවගෙන් ලොකු සපෝට් එකක් හම්බුණා. ලොකු සහයෝගයක් හම්බුණා. ඒකෙන් අපිට ආශිර්වාද කරා. හැබැයි අද තියෙන තත්ත්වය වෙනස්. ඒ තත්ත්වය වෙනස් වෙන්නට බලපාපු ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. පහුගිය දවස්වල මේ රටේ ඇතිවිච්ච මුල්‍ය අර්බුදයත් ආර්ථික අර්බුදයත් එක්ක දැවැන්ත කනිත් තෙල් අර්බුදයක් පත් වුණා. ඒ කනිත් තෙල් අර්බුදය එක පැත්තකින් ගෑස් අර්බුදය මේ සියලු දේවල් එකතු වුණාට පස්සේ රටේ ජනතාවගේ ජන ජීවිතයට ලොකු පීඩනයක් පත් වුණා. ඒක සාධාරණයි. දැන් මේ මොහොතේ සමාජගත වෙලා තියෙනවා කනිත් තෙල් සංස්ථාවේ සේවකයෝ නිසා කනිත් තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබලා තියෙනවා. ඒකට අපි මොකටද දායක වෙන්නේ කියන කාරණාව සමාජය තුළ වැරදි විදියට සමාජගත වෙලා තියෙනවා. අපිට තියෙන ලොකුම අභියෝගෙත් ඕක තමයි. අපිට තියෙන ලොකුම අභියෝගෙ මම හිතන්නේ මේ සමාජ ගත වෙලා තියෙන වැරදි ක්‍රියාකලාපය, වැරදි මතය නිවැරදි කිරීම තමයි මම හිතන්නේ අපිට තියෙන ලොකුම අභියෝගය. ඒ නිසා අද අපිට තියෙන්නේ ඇත්තටම මේ කනිත් තෙල් නීතිගත සංස්ථාව බේරගන්නේ මේ කනිත් තෙල් නීතිගත සංස්ථාවේ වැඩ කරන සහෝදර සේවකයන්ගේ අයිතිවාසිකම් වරප්‍රසාද වැටුප පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක සමාජීය ප්‍රශ්නයක්. මේක ආර්ථික ප්‍රශ්නයක්. මේක දේශපාලන ප්‍රශ්නයක්. මේක සංස්කෘතික වශයෙන් මේ රටට බලපාන ප්‍රශ්නයක් කියලා අපි මේ වැටුපේ ප්‍රශ්නේ තියෙනවා පොඩ්ඩක්. නෑ වැටුප ප්‍රශ්න අනිවාර්යෙන් තියෙනවා. මොකද මේ වැඩ කරන මිනිස්සෙක් වැටුපක් ගන්න නැතුව වැඩ කරන්නේ නෑනේ කවුරුත්. අපි නම් ගන්න වැටුප ගන්න අපි විතරක් නම් මේ ලංකාවේ වැඩ කරන වැටුපකට වැඩ කරන අපිත් වැටුප ගන්න නැතුව වැඩ කරන්න. ඒක වෙනම කාරණාවක්. ඉතින් ඒ නිසා මේක රැකියාවක් කරන්න වැටුපක් ගන්න. ඒක අනිවාර්යෙන් කියන්න ඕන. ඒක කොටසක් ඒක. ඒ කියන්නේ රැකියාවේ අවදානම් භාවය ආරක්ෂා කර ගැනීමත් යම් කොටසක් තියෙනවා. හැබැයි දැවැන්ත ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. දැවැන්තම අභියෝගය තියෙන රටට ඒ වගේ මේක ඇවිල්ලා අර හැමදාම කතා කරනවා අපි හිතනවා දේශපාලඥයෝ මේක කතා කරනවා මේක ජියෝපොලිටික්ස් කියලා කියනවා. ඒක ඉන්දියාව බලපෑම වෙන්න පුළුවන්, චීන බලපෑම වෙන්න පුළුවන්, ඇමරිකාවේ බලපෑම වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කාරණාවත් මේකට බද්ධ වෙනවා. මොකද ලෝකේ දැවැන්තම ව්‍යාපාරය කියන්නේ කනිත් තෙල් ව්‍යාපාරය. මේ කාර්මීකරණය වෙන්න පටන් ගත්තේ ලෝකේ මේ ඉන්ධන සොයා ගැනීමත් එක්ක තමයි ලෝකේ උඩු යටි කිරුණේ. තවමත් රටකට ලොකුම බලපෑම දෙන ඉන්ධනත් එක්ක. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ දැවැන්ත ප්‍රශ්නයක් බවට අපි කියන්නේ. ඔව් එතකොට ඒකත් එක්ක කතා කරගෙන යනකොට ඔබතුමා කියපු විදිහට අපි සලකලා බලනකොට මම අහන්නේ දැන් මේ රජය විසින් ගන්න පියවරට ඔබතුමාලාට විරුද්ධ වෙන්න හේතු මොනවද? මොන හේතු නිසාද මේක විරුද්ධ වෙන්නේ? දැන් අපි අර වැටුප කියන කතාව පොඩ්ඩක් පැත්තකින් තියමු. මොකද මේක ඒක වැටුප කියන කතාවට වෙනම කතා කරන්න ඕන නිසා. මොකද හැමෝම ඒ ගැන කතා කරන නිසා. නමුත් මම හිතනවා මේක ඇතුළේ තියෙන තාක්ෂණික කාරණා කීපයක් ඇති. මොකක් හෝ තාක්ෂණික කාරණයක් ඇති මේ ක්‍රියාවලියට විරුද්ධ වෙන්න නෑ. මොකද එහෙම නැතුව නිකන් වෘත්තමිත විරුද්ධ වෙනවාට විනා උද්ඝෝෂණ කරලා තියෙනවක් නැහැ කියන එක මම විශ්වාස කරනවා. ඒකෝට මොකද්ද මේ කාරණා විරුද්ධ වෙන්න තියෙන කාරණා මොනවද? ඇත්තටම අපි මුලින්ම අපි අවධානය යොමු කරන්න මම හිතන්නේ කනිත් තෙල් නීතිගත සංස්ථාව 1961 අංක 28 දන්න පාර්ලිමේන්තු පනතින් එවකට හිටපු අග්‍රාමාත්‍ය සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඒ වගේම කර්මාන්ත අමාත්‍ය ටී.බී. ලංගරත්න මැතිතුමාගේ මැදිහත් වීමෙන් කනිත් තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කළා. ඒ කාලය තුලදී මේ රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කරන්නට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ එතකොට අපේ රටේ තෙල් ව්‍යාපාරයේ ඒකාධිකාරය තිබ්බේ ෂෙල් කැල්ටෙක්ස් මොබිල් එෂෝ කියන බහුජාතික සමාගම් වලට. හැබැයි බහුජාතික සමාගම් වල තිබුණ මූලික අරමුණ තමයි ලාභ ලබා ගැනීම. ඉතින් ඒනේ ලාභ ලබා ගැනීම අරමුණු කරගත්ත නිසා ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙන කාලවලදී අපේ රටේ ජනතාවට සාධාරණයක් කළා නැහැ. තෙල් මිල අඩු කරලා නැහැ. ඔන්න ඕක තමයි ප්‍රධාන කාරණාව වෙලා තියෙන්නේ මේක රජයේ ආයතනයක් කරන්න. හැබැයි ඒ කරපු වෙලාවේදී මේක ලාභ ලබන ආයතනයක් වෙන්න ඕන කියන එක පැහැදිලිවම කියලා නැහැ. රටේ ජනතාවට අවශ්‍ය කරන ඉන්ධන
කලට වේලාවට නිසි ප්‍රමිතියෙන් යුක්තව සියලු දෙනාට ඉන්ධන ලබා දීම තමයි මූලික අරමුණ වෙලා තියෙන්නේ. සිරිමා බණ්ඩාරනායක මැතිනිය පවරා ගැනීමත් සමග මම කියන්නේ 2000 වගේ වෙනකොට 2000 පහු වෙනකොට මේ කනිජ තෙල් සංස්ථාව අඛණ්ඩව ලාභ ලැබුවා. ඔව් දැන් ඒක තමයි ඒක පාඩු. මගේ අර කලින් කියපු කාරණාට පොඩි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි කියලා මට හිතෙනවා. දැන් අපි ඇත්තටම මේක මේ රාජ්‍ය ව්‍යාපාරය ආරම්භ කරලා යනකොට රටේ ජනතාවට සාධාරණයක් කරා. හැබැයි ඒ ආරම්භ කරපු රාජ්‍ය ව්‍යාපාරයේ අවස්ථා ගණනාවකදී පෞද්ගලීකරණය වෙනවා. 2002 අවුරුද්දේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවකට අග්‍රාමාත්‍යවරයා ඉන්නකොට මේ පනත වෙනස් කරලා 2002 අංක 33 කියන විශේෂ විධිවිධාන පනත ගෙනල්ලා ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණයේ චීනයට ඉන්දියාවට දෙනවා අවුරුදු 35කට බදු දෙනවා කොළොන්නාව නිමාව කෑලි කෑලි වලට කඩලා සංස්ථාව කෑලි වලට කඩලා CPSTL කියලා ආයතනයක් ස්ථාපිත කරලා ඒකේ කොටසකුත් දෙනවා. එතකොට එතනින් තමයි මේ පෞද්ගලිකකරණය පටන් ගත්තේ. අපි මේකට ඇත්තටම අර තාක්ෂණික කාරණාව කියලා කිව්වම ඇයි මේකට අපි විරුද්ධ වෙන්නේ කියලා ගත්තොත් පැහැදිලිවම කනිත් තෙල් නීතික සංස්ථාව පෞද්ගලීකරණය කිරීම හරහා මම අර කලින් කියප එක මට ආයි සම්බන්ධ කරන්න එනවා. රටේ ජනතාවට අනිවාර්යයෙන්ම කවදාකවත් මේකෙන් සාධාරණයක් වෙන්නේ නැහැ. රටේ ජාතික ආර්ථිකයට සාධාරණයක් වෙන්නේත් නැහැ. රටේ ජනතාවට සහනයක් සැලසෙන්නේත් නැහැ. ඒ වගේම තමයි තව කාරණාවක් තියෙනවා වැදගත් කාරණාවක්. මේ ව්‍යාපාර දැන් ඉන්දියාව ඇවිල්ලා තියෙන්නේ දැන් අපේ ලෝකයේ තෙල් බිස්නස් එක ගත්තොත් අපේ රටේ තෙල් ව්‍යාපාරය කියන්නේ ඇත්තටම පොඩි ප්‍රමාණයක් ලෝකේ තෙල් බිස්නස් එකත් එක. ඒතර මේ රටවල් වලට තෙල් බිස්නස් කරන්න එන්නේ මේක මුදල්ම බලාගෙන නෙවෙයි. දැන් ඉන්දියාව ඇවිල්ලා ඉන්දියාවේ තියෙන මහා බල සම්පන්නකමත් එක්ක චීන වරායේ තෙල් ටැංක සංකීර්ණේ එහෙනම් මේක මීට වැඩිය ලොකුවට එහෙම කරන්න දෙයක් මේක රට ඇතුලේ නෑ ලොකු බිස්නස් එකක්. හැබැයි ඉන්දියාව හරි චීනය හරි ඇමරිකාව හරි මොකක් හරි රටක් එනවනම් ඒක දේශපාලනික කාරණාව මූලික කරගෙන තමයි තෙල් ව්‍යාපාරයට එන්නේ. අපේ රටේ පිහිටීම, අපේ රටේ මේ භූමියේ තියෙන වටිනාකම, මේ ලෝකෙට මේක විවර වෙලා තියෙන කාරණාවත් එක්ක අන්න ඒ කාරණාව නිසා තමයි ඒ නිසා තමයි අපි කියන්නේ අපිට දින දැවැන්තම ප්‍රශ්නේ තමයි මේක මේ තෙල් ව්‍යාපාරේ මම කරනවද, අබිත් සහෝදරයා කරනවද, තවත් සමාගමක් කරනවද කියන එකට එහා ගියපු ජාතික ආරක්ෂාව පිළිබඳ දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම බලශක්තිය පිළිබඳව අපේ තියෙන බලශක්තිය කියන එක රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් වෙන්න ඕනේ කියලා අපේ මේ රටේ තියෙන මේ ක්‍රමයක් නැතිකම කියන ප්‍රතිපත්තියක් නැති හින්දා අනිවාර්යෙන් ඒක තියෙන්න ඕන කියලා අද අපි විශ්වාස කරනවා. මේ කරුණු කාරණා ගත්තාම බලශක්තිය කියන එක රජයේ නොමැති වීමෙන් සමහරලාට මේ අපේ රට අදපත් වෙලා තියෙන පත්තර වැඩිය ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන්, සමාජීය සංස්කෘතික වශයෙන් දැවැන්ත විපර්යාසයකට මේක පෞද්ගලීකරණය කිරීම හරහා සිද්ධ වෙනවා. ඒක අපි පැහැදිලිවම දන්නවා. ඒ නිසා තමයි මේ පෞද්ගලීකරණය අද පෞද්ගලීකරණය කියන්නේ 61 පනත සංශෝධනය කරලා යම් තැනකට ගෙනල්ලා තියෙනවා. හැබැයි එතනින් හරි අඩුතරමින් නතර කරගෙන මේක රාජ්‍ය ව්‍යාපාරයක් බවට සමාජයට තියෙන්න ඕන කියන කාරණාව පැහැදිලි වෙයි. පහුගිය කාල සීමාව තුළදී ලංකා කනිත් තෙල් නීතිගත සංස්ථාව මේ රටේ සමස්ත ජාතියටම මේ රටේ රාජ්‍ය ව්‍යාපාරයට කළපු සේවාව කෙටියෙන්ම කියතොත් ලංකා කනිත් තෙල් නීතිගත සංස්ථාව යුද්ධ කරනකොට රජයේ ආයතනයක් බවට තිබ්බ නැත්නම් මම පැහැදිලිවම කියනවා මේ රටේ 30 වසරක යුද්ධය නිමා කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එක මම සහතික කරලා කියනවා. කනිත් තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය ව්‍යාපාරයක් බවට තිබුණ නිසා තමයි ත්‍රිවිධ හමුදාවට ඒ වෙලාවේ කොන්දේසි විරහිතව කියන්නේ සීමාවක් නැතුව ඉන්ධන සපයලා ඒ යුද්ධය ඉවර කරන්නට දායකත්වය දුන්නේ කනිත් තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබ්බ එක නිසා කියන එක මම බොහොම පැහැදිලිව මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් මේ ඔය ඔක්කොමත් එක්ක කල්පනා කරද්දී ඔබේ තර්කයන් හරි වෙන්න පුළුවන්. ඒ වගේමයි අපිට පුරවැසියෝ විදිහට ඇති වෙන ගැටලු තමයි. දැන් විවිධ ආයතන කනිත් තෙල් නීතිගත සංස්ථාවට ණය වෙලා තියෙනවා. ඒ වගේමයි කනිත් තෙල් නීතිගත සංස්ථාවත් මම හිතන්නේ බැංකු වලට ඩොලර් බිලියන් වලින් ණය වෙලා තියෙනවා. ඉතින් මේක මේ පුද්ගලීකරණය තුළ හෝ එහෙම නැත්නම් ඔය කියන විදේශීකරණය තුළ හෝ එහෙම නැත්නම් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තුළ හෝ ඉතින් මේ වගේ දේවල් වලට යම් විසඳුමක් ලැබෙන්න පුළුවන්. නැත්නම් අපි ඉදිරියට පරම්පරාවටත් මේ ණය ටික අරගෙන හැමදාම සහනාධාර දීදී කරගෙන යන්න ඕනේ. ඉතින් මේ වගේ දෙයක්වත් ලැබෙනවා නම් මේ රටේ ආර්ථිකයට ඊට වඩා අපිට සවියක් එනවා නේද මේ තීරණ? ඔව් ඇත්තටම දැන් කනිත් තෙල් නීතිගත සංස්ථාව ණය ගැන සඳහන් කරොත් එimhe කනිත් තෙල් නීතිගත සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට මේ වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 3කට අධික මුදලක් ණය තියෙනවා. ඒ රුපියල් වලින් ගත්තොත් තමයි රුපියල් ට්‍රිලියනයකට වැඩි. ඒතර මෙහෙම දැන් පහුගිය කාලේ මෙහෙම වෙන්න හේතු ඇයි කියලා කල්පනා කරලා බලනෝනේ. සමහරවිට අපි මේ කනිත් තෙල් නීතිගත සංස්ථාව රැක ගන්න ඕනි කියලා කෑ ගහනකොට මම දැකලා තියෙනවා මම හොඳට බලලා තියෙනවා
සමාජ මාධ්‍ය තුල වුණත් අපිට අර එදා තිබුණ තත්ත්වෙ නෙමෙයි අද තියෙන්නේ. අපි ඒක බොහොම පැහැදිලිව පිළිගන්න ඕනේ. මම ඒක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය තමයි මේක ජයග්‍රහණය කිරීම. මේ කනිත් තෙල් නීතිගත සංස්ථාව පාඩු වෙලා තියෙන්නේ සේවකයෝ නිසා නෙවෙයි කියන එක අපිට ඕන තරම් ඔප්පු කරලා කියන්න පුළුවන්. හැබැයි මම උත්සාහ කරන්නේ මේක මම කියන පමණින් මේක පිළිගන්න එපා. මේකට සාධාරණයක් වෙන්න තමන්ගේ බුද්ධියෙන් කල්පනා කරලා මේකට සාධාරණ උත්තරයක් දෙන්න කියන එක තමයි මම හැම වෙලාවෙම කියන්නේ. කනිත් තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්න පටන් ගන්නේ ඇත්තටම 2007 අවුරුද්දේ ඉඳලා. දේශපාලනික කාරණාවක් විතර ගත්තොත් ඒක කියන්න පුළුවන් 2007 කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉඳපු කාලේ කියලා. ඔව් ඒ කාලේ තමයි. ඒ කාලේ තමයි පටන් ගත්තේ. හැබැයි ඒ කාලේ පටන් ගන්න හේතුවක් තිබ්බා. ඒ කාලේ පටන් ගත්තේ 2003 තමයි කනිත් තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කරන්න පටන් ගන්නේ. 2003 2002 අංක 33 කියන විශේෂ විධිවිධාන පනතෙන් කනිත් තෙල් නීතිගත සංස්ථාවේ කෑලි කඩලා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය අවුරුදු 35කට බදු දීලා කොළොන්නාව මම අර කලින් කිව්වා ඒ කෑලි වලට කඩලා CPSL ආයතන හදලා ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවේ තෙල් ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. ඉතින් සම්බන්ධ වෙනකොට අපේ රටේ තිබ්බ ප්‍රතිපත්තියක් තමයි තාමත් තියෙන නීතිය තමයි ආණ්ඩුව තමයි තෙල් මිල තීරණය කරන්නේ. හැබැයි අපි අවුරුදු ගානක් තිස්සේ අපි කතා කරලා තිනවා අපේ රටේ තෙල් තියෙනවා මන්නාරමේ තියෙනවා පුල්මුඩේ තියෙනවා හැමතැනම තියෙනවා කියලා කිව්වට අද වෙනකන් එක තෙල් බෝතලයක් අපිට ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒමත් ඒ නිසා අපි ඉන්ධන ආනයනය කරලා යැපෙන රටක් විදිහට මේ තෙල් මිල ලංකාවේ තෙල් මිල තීරණය කරන ප්‍රධානම සාධක කීපයක් තියෙනවා. ප්‍රධානම සාධකය තමයි ලෝක වෙළඳපොලේ තෙල් මිල. අද ඒක ගත්තොත් එහෙම මම ඒක ඉදිරියේදී මම කතා කරන්න වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ මේ තෙල් මිල ආනයනික තෙල් මිල. ඒතකොට මේ ආනයනය කරාට පස්සේ තව යම්කිසි ප්‍රමාණ ටිකක් තියෙනවා. අපේ මේක අපේ මේකට එකතු වෙන්න ඕන කාරණා ටැක්සස් එකතු වෙනවා. ඊට පස්සේ අපි දැන් මේකේ ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ඔක්කොම එකතු වුණාට පස්සේ මේක යම්කිසි ලීටරයක වියදමක් තියෙනවා. ඒ වියදම තීරණය කරාට පස්සේ වියදම අපි හිතමුකෝ රුපියල් 400යි කියලා. හැබැයි ආණ්ඩුවෙන් තීරණය කරනවා රුපියල් 250ට විකුණන්න කියලා. රටේ ජනතාවට සාධාරණයක් කරන්න ඕනේ දැසේ. හැබැයි මේක ගැන කවුරුත් කතා කරලා නැහැ. හැමෝම කියනවා අභිත සහෝදරයා පටන් ගත්තට කියන අපි තෙල් ගහලා තියෙන ණයට නෙවෙයි. ණයට නෙවෙයි ගහලා තියෙන්නේ. අඩුවට ගහලා තියෙන්නේ. රුපියල් 400ක් වෙන තෙල් ලීටරයක් අද තෙල් ලීටරයක් රුපියල් 400 අපිට සරලව කියමුකෝ. රුපියල් 400ක් තියෙනවා නම් ඔයාට දෙනවා 250ට අපි ආණ්ඩුවෙන් තීරණය කරනවා 250ට විකුණන්න කියලා. ඒතර අපි හැම වෙලාවෙම රුපියල් 150ක් අඩුවට තමයි ඔයා තෙල් අරන් තියෙන්නේ. මේක රටේ ජනතාව තේරුම් ගන්න නැහැ. ඔන්න ඕක තමයි වැරදිච්ච කාරණාව. ඒතර ඒ නිසා 2007 අවුරුද්දේ ඉඳලා මේ වෙනකම් පාඩු ලබන්න හේතුව තමයි ඒ 2003 චීන ඉන්දියන් ඔයිල් සමාගම ආපු වෙලාවෙත් ওই ප්‍රශ්නේ තිබ්බා. ඒ කට්ටියත් තෙල් මිල තීරණය කරන්නේ ආණ්ඩුවෙන්. හැබැයි ඒ කට්ටිය තෙල් මිල විකුණනකොට අපි 2006 වෙනකම් ඒ පාඩු ලබන කොටස අවුරුද්ද අවසානයේදී මහා භාණ්ඩාගාරය විසින් පියවනවා. ඉන්දියන් ඔයිල් සමාගමටත් දෙනවා අපිටත් දෙනවා. ඉන්දියන් ඔයිල් සමාගම 2003 ඇවිල්ලා 2006 වෙනකම් අවුරුදු 3ක් තිස්සේ ඒ කට්ටිය සහන මිලට ඉන්ධන සැපයීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් අයවිය යුතු මුදල විදියට රුපියල් බිලියන 10ක් ඕනේ කියලා ඉල්ලීමක් කරා. හැබැයි මහා භාණ්ඩාගාරය සහ IOC සමාගම එකතු වෙලා කතා කරලා ඒ රුපියල් බිලියන 5 රුපියල් බිලියන 5ක් දක්වා 10 දක්වා අඩු කරා. හැබැයි අමතක කරන්න එපා IOC සමාගම මේ ලංකාවට එනකොට ඒ කට්ටියගේ සම්පූර්ණ ආයෝජනය රුපියල් බිලියන 7.5යි. ඒ 7.5ක ආයෝජනයට අවුරුදු 3ක් ඇතුළත බිලියන 5ක් ආපහු දෙන්න වෙනවා. ඒතොර මේ ක්‍රියාවලිය මේ අදත් කරන්න යන්නේ වගේ වැඩක් තමයි මේ පුද්ගලීකරණය. ඒතොර එදා කරපු මේ පෞද්ගලීකරණයේ වටිනාකම මොකක්ද කියලා සියලු දෙනාටම තේරෙනවා. ඒ නිසා ආණ්ඩුව තීරණය කරා මේ වැඩේ මෙහෙම කරන්න බෑ. මේක අතහැරලා දාන්න ඕන නතර කරන්න ඕන කියලා සබ්සිඩි එක දෙන එක නතර කරා 2007 අවුරුද්දේ ඉඳලා ආණ්ඩුවෙන් සහන මිලට ඉන්ධන සැපීම වෙනුවෙන් ලබා දෙන මුදල නතර කරලා දැම්මා. හැබැයි මිල තීරණය කිරීම ආණ්ඩුවෙන් ගත්තා. එතකොට ලංකා කනිත් තෙල් නීතිගත සංස්ථාව 2007 සිට පාඩු ලබනවා කියන මිල තීරණය කිරීම ආණ්ඩුවෙන් ගත්තා කියලා කියද්දි මට ආපහු පොඩි ප්‍රශ්නකට යන්න ඕන. මොකද IOC එක මම මතකයි පහුගිය කාලේ පුළුවම කනිත් තෙල් නීතිගත සංස්ථාවේ මිලට වඩා වැඩි මිලකට අලෙවි කරන්න එයාලා තීරණය කරනවා. ඒකට ඒක ආණ්ඩුවත් එක්ක එකතු වෙලාද කරන්නේ නැත්නම් IOC එක වෙනම කරනවද? නෑ මිල ඇත්තට මම පොඩි නිවැරදි කිරීමක් කරන්න මිල පාලනය කිරීම ආණ්ඩුව ගත්තා කියලා කොට කනිත් තෙල් නීතිගත සංස්ථාවට සහ IOC සමාගමට මිල තීරණය කරන්න අයිතිය තියෙනවා. හැබැයි කනිත් තෙල් නීතිගත සංස්ථාවට කවදාකවත් මේ මෑත කාලේ තමයි දැන් මේ මිල තීරණය කිරීම කනිත් තෙල් නීතිගත සංස්ථාවේ මිල ගලපලා මිල සූත්‍රය හරහා කරන්න දෙන්නේ. නැත්නම් එතෙක් ආණ්ඩුවේ තීරණය මත තමයි තීරණය කරන්නේ. හැබැයි IOC සමාගම මේක තමයි මිල තීරණය කරන්න අයිතිය ඒ කට්ටිය දුන්නාට පස්සේ ඒ කට්ටිය Tamanට මේ ලෝක වෙළඳපොලේ තෙල් මිලත් එක්ක Tamanගේ වියදනුත් එක්ක Tamanට මේ බිස්නස් එක කරන්න බැරි නම් ඒ කට්ටිය ඒ අවශ්‍ය කරන ගානට තෙල් මිල වැඩි කරන්නේ නැහැ. ඒ කට්ටිය අපි හිතමුකෝ අපේ රුපියල් 300යි නම් ඒ කට්ටිය රුපියල් 305කට 310කට වගේ ප්‍රමාණයකට ගෙනල්ලා වෙළඳපොළ බිස්නස් එකෙන් අයින් වෙනවා. වෙළඳපොළෙන් බිස්නස් දැන් රුපියල් 5ක් වැඩිපුර ගිහිල්ලා සංස්ථාවේ ෂෙඩ් එකක රුපියල් 5ක් අඩුයි නම් ලීටරයක්
අපිට සෞදි රාජ්‍ය කියලා රුපියල් 5ක් වැඩිපුර කියලා ගහන්නේ නැහනේ. ඒතොර ඒක සූක්ෂමව ඒ කට්ටියේ ව්‍යාපාරයෙන් අයින් වෙලා තමන්ගේ පාඩුව අවම කරගන්නවා. හැබැයි අපිට එහෙම කරන්න බෑ. කනිත් තෙල් ඉදිකස් සංස්ථාවට එහෙම කරන්න බැරි හේතුව තමයි රටේ ජනතාවට ඒක ඉන්ධන අනිවාර්යයෙන්ම සේවාවක් සපයන්න ඕන. ඉතින් එතකොට මිල තීරණය කිරීම අර කට්ටියට තියෙන නිසා ඒ කට්ටිය මිල තීරණය කරලා පාඩුව අවම කරගන්නවා. හැබැයි කනිත් තෙල් ඉදිකස් සංස්ථාව පාඩු පිට ඉන්ධන විකුණනවා. ඉතින් ඒ නිසා 2007 අවුරුද්දේ සිට මම 2021 ගත්තොත් 2021 අවුරුද්දේ කනිත් තෙල් ඉදිකස් සංස්ථාවේ ඔය විදියට ඉන්ධන විකුණලා පාඩුව රුපියල් බිලියන 450කට වැඩි. ඒ කියන්නේ හැම අවුරුද්දෙම ගේන මිලට වැඩි අඩුවෙන් ඉන්ධන සපයලා පාඩුව. ඒකේ තව කාරණාවක් තියෙනවා. IOC සමාගම ඔය වගේ පාඩු ලබන වෙලාවට අලෙවියෙන් ඉවත් වෙනවා. ඒ වගේම පාඩු ලැබපු ඉන්ධන කවදාකවත් විකුණලා නැහැ. උදාහරණයකට භූමිතෙල් අද වෙනකම් භූමිතෙල් 1 ලීටරයක් විකුණලා නැහැ. මම ඒ පාඩු ලබන කතාව කිව්වට පස්සේ දැන් මට මතක් වෙන්නේ පහුගිය දවස් කීපේ මේ ඉන්ධන නැති ප්‍රශ්න එනකොට මේ වෙලාවේදී අපි දැක්කා IOC ෂෙඩ් වල පොලිම තියෙනවා කිලෝමීටර ගණන්. සිපෙට් කෝවල එකක්වත් නැහැ. එතකොට මේ IOC ෂෙඩ් වලට තමයි තෙල් ආවේ. එතකොට ඒකෙන් තමයි මේ මම දකිනවා අපි දැක්කා හුන්නස්ගිරියේ IOC ෂෙඩ් එකක් තියෙනවා. නුවර ඉන්න සෙනගෙනම හුන්නස්ගිරියට තෙල් ගහන්න. එතකොට ඒ වෙලාවේ සැපයුම පැවැත්වුවේ IOC විතරයි. එතකොට දැන් ඔබතුමා කියන විදිහට දැන් මේ ලාභ ලබන්නේ නැත්නම් ඒකෙන් අයින් වෙනවා නම් ඒ වගේ වෙලාවක IOC එක ඒ වගේ සේවයක් කරේ. නෑ දැන් තියෙන දැවන්තම ප්‍රශ්නේ තමයි ඕක. දැන් පහුගිය කාලේ 2007 නම් මේ වෙනකන් අපි කොයිවම වෙලාවකවත් ලෝකල් නිරන්තරේ තෙල් මිල ගෙනාවට පස්සේ අපේ රටේ අය කරන බදු ගත්තට පස්සේ සංස්ථාවේ ප්‍රොසෙසින් චාර්ජස් ඔක්කොම ටික එකතු කරාට පස්සේ යම්කිසි අගයක් එනවනේ පිරිවැයක් තියෙනවනේ. ඒ මුදලට සරිලන විදිහට ඉතිහාසයේ අවස්ථා කීපයකදී මම දැක්කා එක්සත් ජාතික පක්ෂයේ මොනවනත් අපි කියනවනේ ඒ වෙලාවේ හඳුන්වලා දුන්න මිල සූත්‍රයක් ඒක කෙටි කාලිනව තිබ්බා. හැබැයි ඒක ආයි නැති වුණා. ඊට පස්සේ දීර්ඝ කාලීනව ප්‍රතිපත්තියක් විදිහට ජාතික ප්‍රතිපත්තියක් නොමැති මේ රටේ ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති මේ රටේ බලශක්ති ප්‍රතිපත්තියක් නැහැනේ. ඉතින් ඒ නිසා මේ ප්‍රතිපත්තියක් නොමැති රටේ මේ වෙලාවේ විතරක් මේ ඉන්ධන මිල සූත්‍රය ගෙනල්ලා අද ලාභ ලබන තැනට අරගෙන අවිල්ලා තියෙනවා. එතකොට ඔය කියන කාලවකවානුව තුලදී අපේ මිල ඒ කියන්නේ ඒ කට්ටියට විකුණන්න පුළුවන් ප්‍රමාණයට තිබ්බා IOC එකට. හැබැයි ඊට කලින් තෙල් ටික තිබ්බේ නැහැ. ඒතර අපිට තෙල් ආනයනය කරන්න සල්ලි නැති හින්දා IOC එකේ තෙල් තියෙනවා. ඒ තෙල් තියෙන එක අධික ලාභ ලබන මේ මොහොතේ තෙල් වෙළඳ පොළට දානවා. හැබැයි අද බලන්න ඕනේ IOC සමාගමේ සාමාන්‍ය වෙළඳ කොටස 10%ක් 12ක් අතර ප්‍රමාණයක් තියෙන්නේ. හැබැයි ඒ 10ට 12ට තිබ්බ කොටස අපේ රටේ ජනතාවටත් සමහරලාට IOC ෂෙඩ් එකට යන්න තිබ්බා. අපේ රටේ ජාතික ආලයක් තියෙන ජාතික මාමකත්වයෙන් යුක්තව අපේ රටේ ජනතාව ඇත්තටම ඉන්නවා අපි කරු කරන්න ඕනේ. අපි පහුගිය කාලේ අපි කැම්පේන් එකක් ගෙනිච්චා IOC සමාගමේ ෂෙඩ් වලින් තෙල් ගහන්න එපා කියලා. ඇත්තටම අපිට ඒක කරන්න පුළුවන්. නමුත් මේ ආර්ථික අවපාතයත් එක්ක අපේ ෂෙඩ් වල තෙල් නැති වුණාට පස්සේ අපේ පාරිභෝගික ජනතාවට ඒ ෂෙඩ් වලින් හරි ගහන්න වුණා. ඒ වුණාට ඒ පහුගිය කාලේ විකුණපු නැති තෙල් අර පහුගිය කාලේ මේ මෑත කාලේ ලාභ ලබන නිසා ඇති වෙන්න ෂෙඩ් වල තෙල් තියෙනවා. අන්න ඕක තමයි වෙනස. පාඩු ලබනකොට විකුණන්න නැතුව ඉන්නත් ලාභ ලබනකොට තමන්ගේ තියෙන තෙල් ටික එළියට දාන්නත් ඔන්න ඕක තමයි පැහැදිලි කරගන්න ඕනේ. රටේ ජනතාව අපේ රාජ්‍ය ව්‍යාපාරයක් විදිහට කරන සේවාව සහ පෞද්ගලික ආයතනයක් විදිහට බහුජාතික සමාගමක් විදිහට මේ රටේ ජනතාවට කරන සේවය පිළිබඳ වෙනස පැහැදිලිවම දකින්න පුළුවන් අවස්ථාවක් තමයි මේක. එතකොට දැන් ඔය ඔක්කොම තර්ක විතර්ක එක්ක පඳුරු සහෝදරයා ඔබ මට මතකයි 2017 උද්ඝෝෂණයේ ජාති සම්පත් සුරකින්න මේකදී කොළොන්නාවේ පමණක් නෙවෙයි හම්බන්තොටදී ඔබ ඊටාම ප්‍රබල චරිතයක් හැබුවා ඒ සටන් වලදී ජාති සම්පත් සුරකින්න. ඒ සටන් වලින් උත්තේජනය ලත් ජනතාව තමයි ශ්‍රී ලංකා පෞද්ගල පෙරමුණ බලයට ගෙනාවේ. ලක්ෂ 69ක ජනතාව. ඉතින් අද ඉන්නේ ඔබ වැඩි ඔබ නියෝජනය කරන ආණ්ඩුව. ඉතින් මේකෙදි මේක මෙච්චර මේ උද්ඝෝෂණ වලට යන්න මාධ්‍ය සාකච්ඡා වලට යන්න නැතුව මේ රජයත් එක්ක කතා කරලා විසඳ ගන්න බැරියයි. නෑ ඇත්තටම අපි පැහැදිලිවම අපේ ස්ථාවරයක් තියෙනවා. අපි නියෝජනය කරන ආණ්ඩුව වෙන්න පුළුවන්. අපි නියෝජනය නොකරන්න පුළුවන්. පොදු ජන ප්‍රගතිශීලී සේවක සමිතිය. අපි අනිවාර්යෙන් පැහැදිලිවම ආණ්ඩුව නියෝජනය කරන ආණ්ඩුව පොදු ජන පෙරමුණ නියෝජනය කරන පක්ෂයේ සමිතිය. එතකොට අපේ පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා. අපි කියලා තියෙනවා ජාතික සම්පත් පිළිබඳව ජාතික සම්පත් සුරකින්නවයි කියන කාරණාව ඉදලා තමයි 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය දීලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පත්ලා ඉන්නේ ඒ ජාතික සම්පත් සුරකින්නවයි කියන ප්‍රතිඥාවත් එක්ක. ඒක කොයිම වේදක ප්‍රතික්ෂේප කරන්න බෑ.
ඒ නිසා අද වෙනස් වෙන්නත් බෑ එදා ඒ දීපු ප්‍රතිපත්තිය. ඒ නිසා අපි අපේ ප්‍රතිපත්තිය තමයි මේ ජනවරම දුන්නු ප්‍රතිපත්තිය ආරක්ෂා කරන්න කියන එක. ඒ නිසා මේකේ කවදාද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අයිතියක් නැහැ එතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට. මොකද එතුමාට නෙවෙයි ජනවරමක් දීලා තියෙන්නේ. එතුමා ජනවරම අරගෙන තියෙන. එතුමා ජනාධිපති වෙලා ඉන්නේ අපේ ජනවරමෙන්. මේ ජාතික සම්පත් සුරකින්නවා කියලා ගත්ත ජනවරමෙන් තමයි ජනාධිපති වෙලා ඉන්නේ. දැන් එතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය අපි දන්නේ. නෑ අපි ජනාධිපතිතුමා ගැන පැත්තකින් තියමුකෝ. දැන් ඔබතුමන්ලත් එක සටන් බිමේ හිටපු කඳුළු ගෑස් කාලා බැටන් ප්‍රහාර කාලා ජල ප්‍රහාර කාලා මේ සටන් බිමේ හිටපු පුද්ගලයෙක් තමයි දැන් අමතුපුටුවේ ඉන්නේ. කාංචන විජේසේකර අමාත්‍යවරයා මේ අමාත්‍යාංශයට ආවට පස්සේ ඉතාම හොඳ සාධනීය ක්‍රියාමාර්ග රාශියක් ගත්ත කියලා ජනතාවත් විශ්වාස කරනවා අපිත් විශ්වාස කරනවා. ඉතින් ඒ වගේ ඍජු තීරණ ගන්න අමාත්‍යවරයෙක් එක්ක ඍජුව කතා කරලා මේ ප්‍රශ්නේ බේර ගන්න බැයිද ඔබතුමා? පැහැදිලිවම කාංචන විජේසේකර අමාත්‍යවරයා කියන්නේ හොඳ ඍජු තීරණ අරගෙන මේ තරුණ අමාත්‍යවරයෙක් විදිහට මම ඇත්තටම මම සන්තෝෂ වෙනවා එක පැත්තකින් මේ වගේ ඇමතිවරයෙක් මේ වගේ ආයතන වලට පත් කිරීමට. හැබැයි මේ වගේ කාරණාවකදී කවුරු හරි කියනවා නම් මේක කරන්න බැහැයි කියලා සාකච්ඡා කරන්න ඕන. මොකද දැන් අද මේ කරන්න යන්නේ එදා ගම්මන්පිල ඇමතිවරයා ඉන්නකොට මේකේ අවස්ථා ගණනාවකදී මේ ඉතිහාසයේ වැඩිම කාලවකවානුවක් තුළ මේ කැබිනට් පේපර් අනුමත කරපු කාලයක් මේක. ගම්මන්පිල ඇමතිතුමෙන් දැන් අපිට මතක නැති ගානට කැබිනට් පේපර්ස් දාලා තියෙනවා අනුමත කරලා තියෙනවා කලින් තෙල් නීතිගත සංස්ථාව පනත සංශෝධනය කරන්න 61 වෙන්න පුළුවන් ඊට පස්සේ 2002 වෙන්න පුළුවන් ගුවන් තෙල් අංශ පෞද්ගලීකරණය කරන්න කියනවා ඊට පස්සේ ගුවන් තෙල් අංශය ගුවන් තෙල් මේ ගේන්න වෙනස් සමාගම් වලට දෙන්න එහෙම නැත්නම් CEB එකට අවශ්‍ය කරන තෙල් ටික CEB එකට ගෙන්න අවසර දෙන්න මේ ආදි වශයෙන් විවිධ කැබිනට් පත්‍රිකා අනුමත කරලා තියෙනවා. හැබැයි මොන කැබිනට් පත්‍රිකාව අනුමත කරගත්තත් අපි කියන්නේ යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ කියලා. මේ කනිත් තෙල් නීතිගත සංස්ථාව මේ මොහොතේ ලෑස්ති වෙන්නේ මම දන්නේ කාගේද මේ ප්‍රතිපත්තිය කියලා. එක පැත්තකින් ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්තිය නම් අපිට ඒක සතුරු වෙන්න හරි පුළුවන්. එතුමාගේ ප්‍රතිපත්තිය ආර්ථික ප්‍රතිපත්තිය මේක අපි දන්නවනේ කවදත් මේ සම්පත් විකුණන එකනේ. ඉතින් එහෙම නැතුව අර වගේ ඔබතුමා ගෝ වගේ මේ අපිත් එක්ක සටන් කරලා හම්බන්තොට වරාය බේර ගන්න කඳුළු ගෑස් කාලා අපේ මේ අපේ ආර්ථික වැඩපිළිවෙල අපේ ජාතික ප්‍රතිපත්තිය හදනකොට දායක වෙච්ච අමාත්‍යවරයෙක් මේ විදිහට කටයුතු කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියන්නේ අද කනිත් තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාරීත්වයේ විසින් IMF එකට ඉදිරිපත් කරලා තියෙනවා කනිත් තෙල් නීතිගත සංස්ථාව තව වසර 10ක් යනකොට මේ ණය ටික බේරගෙන අපිට මේ විදිහට යන්න පුළුවන් කියලා. ඉතින් එහෙම තියෙද්දි අනිත් එක තමයි මම අපි පැහැදිලි කිරීමක් කරගත්තේ නැහැ මොකද්ද මේ කරන්න යන්නේ කියලා. දැන් මේ වෙලාවේ කරන්න යන්නේ කනිත් තෙල් නීතිගත සංස්ථාවේ ෂෙඩ්ස් දැනට තියෙනවා 1200ක් විතර. ඔය 1200න් ෂෙඩ් 600ක් 700ක් විතර තවත් සමාගම් දෙකකට දෙන්න. දැන් අපි අහලා තියෙනවනේ පෞද්ගලීකරණය කරනකොට එක්ක බදු දෙන්න ඕනේ ඒක නැත්තම් විකුණන්න ඕනේ එහෙම නැත්තම් විදේශීයකරණය කරනවා කියලා අපි කාටට දෙනව නම් නිකන් දෙන්නේ නැහනේ. දැන් මේ වෙලාවේ කරන්න යන්නේ මොකද්ද? අර කියපු උත්තරේ. දැන් අපිට බැංකු වලට අපි සල්ලි දිනවා ගෙවන්න. එහෙමනම් අපි එක්ක අඩුම තරමෙන් මේක විකුණලා හරි මේක ගෙවනවා කියලා අපි දැන් අපේ අක්කරයක් තියෙනවා නම් මේක සින්න වෙන්න යනවා නම් ඒ අක්කරෙන් භාගයක් හරි විකුණලා ඉතුරු භාගය රැක ගන්න වැඩක් නේ අපි කරන්නේ. අපි ප්‍රායෝගිකව අපි ඇප්ලයි කරගත්තොත්. දැන් මේකේ කරන්න යන්නේ මේ ෂෙඩ් ටික හිතාමතා නිකම්ම දෙනවා. කිසිම ගාණක් අය කරගන්න නැතුව අවුරුදු දීර්ඝ කාලීනව අවුරුදු ගාණකට දෙනවා. හැබැයි 7-5ක්වත් ගන්න නැහැ. ඒ ගත්තේ නැතිකොට කොහොමද අපේ ණය ගෙවන්නේ? අඩුම තරමේ මම කියන ප්‍රශ්නේ. ඒ ආවට පස්සේ කනිත් තෙල් නීතිගත සංස්ථාවට විතරක් නෙමෙයි ප්‍රශ්න බලපාන්නේ. 1961 අංක 28 දන්න පාර්ලිමේන්තු පනතෙන් තමයි කනිත් තෙල් නීතිගත සංස්ථාව ස්ථාපිත කරන්නේ. හැබැයි අංක 29 කියන්නේ මහජන බැංකුව ස්ථාපිත කරන්නේ. මහජන බැංකුව ස්ථාපිත කරන්නේම කනිත් තෙල් නීතිගත සංස්ථාවේ LC එක ණයවර ලිපි නිකුත් කරන්න රාජ්‍ය බැංකුවක් තියෙන්න ඕනේ හින්දා. ඒ වෙලාවේ බැංකු වලට මේ වත්කම තිබ්බේ නැහැ කාටවත්. ඒ නිසා තමයි මහජන බැංකුව ස්ථාපිත කරන්නේ. අද මේ තුලින් වෙන්නේ කනිත් තෙල් නීතිගත සංස්ථාව විතරක් නෙමෙයි මහජන බැංකුව ලංකා බැංකුව ඇතුළු බැංකු පද්ධතියම කඩා වැටෙනවා. එහෙම වෙන්න හේතුවක් තියෙනවා. 1200ක් තියෙනකොට දැන් අපේ යම් ආදායමක් තියෙනවා. දැන් අද මිල ගෙනල්ලා තියෙනවා ලාභ ලබන තැනට. හැබැයි ඉතිහාසයේ කවදාකවත් මෙහෙම නොකොට කනිත් තෙල් නීතිගත සංස්ථාව මේ විදිහට තමන්ගේ පිරිවැයට අනුව ඉන්ධන මිල ගලපලා තිබ්බනම් අද කනිත් තෙල් නීතිගත සංස්ථාව ඩොලර් බිලියන 3ක් ණය වෙන්න ඕනේ නැහැ. කනිත් තෙල් නීතිගත සංස්ථාවට මේ විදිහට කාටවත් බයින්න උවමනාවකුත් නැහැ. මේකේ නිකන් මේ පඩි නිසා මේක නැති වෙලා තියෙනවා කියලා කියන්න ඕනේ නැහැ. මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න නිදහසේ මිල තීරණය කරලා කරගෙන යන්න කටයුතු කරලා තිබ්බනම් අද කනිත් තෙල් නීතිගත සංස්ථාව මේ රටේ ජාතික ආර්ථිකයට දැවැන්තම ශක්තියක් එන්න තිබ්බා. ඒක වෙන්න ප්‍රධාන කාරණා කීපයක් තිබ්බා. අපි කියනවා අතන කරා මෙතන කරා අර සංවර්ධන කරා කියලා. හැබැයි සංවර්ධනය කරන්න තිබ්බ නියමිත තැන් නොකිරීම නිසා තෙල් පිරිපහදුව නියමිත කාලේ හදලා දැන් අපේ තියෙන තෙල් පිරිපහදුවේ බොරතෙල් බැරල්
42,000 දවසකට දාන්න පුළුවන්. අද අපේ අවශ්‍යතාවය ලක්ෂ 1.20ක් 1.50ක් විතර තියෙනවා. අපි රටින් කියනවා 70%ක් ආනයන එක නිෂ්පාදනය කරපුවා නිෂ්පාදනය කරන්නේ 30%යි. ඉතින් මේක කළමනාකරණය කරගත්තා නම් අවුරුද්දකට ඩොලර් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් net profit සුද්ධ ලාභ ගන්න පුළුවන් පිරිපහදුවේ. මෙන්න මේවා තමයි ඩොලර් උත්පාදනය කරගන්න තියෙන්නේ. මේ පිරිපහදුවේ කතාවයි මේ ඊට කලින් උදේගම්මන්පිල ඇමතුමාගේ නම සඳහන් වීමයි එක්ක මට ආපහු පොඩි ගැටලුවක් පැහැදිලිව ඇති වුණා. මොකද මේ වර්තමාන ඉන්ධන ගැටලුව ආරම්භ වෙන්නේ මේ උදේගම්මන්පිල ඇමතුමා අමාත්‍ය ධූරය දරන කාලය ඇතුළේදී පටන් ගන්නවා වෙද්දී. ඒකෙදි තමයි කියන්නේ මේ රටේ විවිධ අවශ්‍යතාවලට ඩොලර් දෙනවා. මේ හිටපු මුදල් ඇමතුමා කන්ද තෙල් ගේන්න මුදල් දෙන්නේ නැහැ. එතකොට පිරිපහදුව නවතිනවා. එතකොට එතුමා නැවකට නගිනවා පළවෙනි වරාට ඇමතිවරයෙක් විදියට. ඉතින් ඒ කාලේ දැන් පිරිපහදුව නවත්තනකොට වගේ ඔබතුමාලගේ අපි දැක්කේ නැහැ යම් වර්ධනයක් හෝ මොකක්වත් කාරණාවක් තියෙනවා. සමහර මාධ්‍යවල සඳහන් වුණා ඒක වැරද්දක් කියලා. ඉතින් මේ සියලුම ක්‍රියාවලින් එක්ක බලපුවාම උදේගම්මන්පිල ඇමතිවරයාගේ වගකීම කොයි වගේද මේ සිද්ධ මුලින්ම මම කියන්න ඕනේ දැන් අත්‍තරම අර මාධ්‍යෙන් දැක්කේ නැහැ කියලා කිව්වා මේ මාධ්‍යයේ පළ කිරීම පිළිබඳ අපිට ඒකට වගකීමක් නැහැ අපිට පළ කරන්නත් පුළුවන් නැති කරන්නත් අපිට බලාගෙන ඉන්න තියෙන්නේ. ඒ නිසා ඔය ගම්මන්පිල ඇමතිතුමා ගත්ත තීරණයට මුලින්ම විරුද්ධව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය සපුකස්කන්ධ තෙල් පිරිපහදු ඉස්සරහා දැවැන්ත උද්ඝෝෂණයක් කරේ. අපි ආණ්ඩුවේ හිටියත් මේ වැඩේ වැරදි කියලා. ඒක අපේ සමාජ මාධ්‍ය තුලින් අපිට ඕනනම් ඔප්පු කරලා පුළුවන් කවද්ද අපි ඒක කරේ කියලා. නමුත් ඒක මාධ්‍යෙන් ගියේ නැහැ. ප්‍රසිද්ධ මාධ්‍යවල ගියේ නැහැ. ඒක තමයි පැහැදිලි කතාව. ඒ වුණත් ගම්මන්පිල ඇමතිතුමා තමයි මේ දැවැන්ත අර්බුදයට වගකිය යුතු පුද්ගලයෙක් විදිහට අපි දකිනවා. මොකද පහුගිය කාලේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සහ නිමි නිෂ්පාදන තෙල් අතර දැවැන්තම පරතරයක් දීර්ඝ කාලීනව තිබ්බ එකම එක කාලය මේ පහුගිය කාලේ. ඒ කාලේ තමයි කණි තෙල් නීතිගත සංස්ථාවේ තෙල් පිරිපහදුව වහලා තිබ්බේ. අමතක කරන්න එපා පහුගිය මේ මාස කිහිපය ඇතුළතදී පහුගිය ටිකේ අපේ පිරිපහදුවේ ලාභය රුපියල් බිලියන 11යි. ඒ කියන්නේ නැව් කිහිපයක් විතරක් ගෙනල්ලා ඒ කියන්නේ නිමි නිෂ්පාදන බැරල් එක සහ බොරතෙල් බැරල් එක මිල දැවැන්ත පරතරයක් ඩොලර් 40කට ආසන්න කාලයක් දීර්ඝ කාලයක් තිබ්බා. ඇයි මේ උදේගම්මන්පිල ඇමතුමා මේ පිරිපහදුව යවුවේ? පිරිපහදුව වහන්න මට හිතෙන්නේ ගම්මන්පිල ඇමතුමා ඒ වෙලාවේ කරේ මුදල් අමාත්‍යාංශික රාජකාරී කියලා මට හිතෙන්නේ. දැන් ගම්මන්පිල ඇමතුමා මාධ්‍ය සාකච්ඡාවට ඇවිල්ලා කියනවනේ මේක කළමනාකරණය කරන්න අපිට තියෙන සීමිත මේ ඩොලර් ප්‍රමාණය අපි ආනයනය කරන්න ඕන අපි මෙන්න මේ බඩු සීමා කරන්න ඕන මෙන්න මේවා ටික සීමා කරගන්න ඕන කියලා මං දකින්නේ. දැන් එතුමා මේ රාජකාරිය කරා නම් මං හිතන්නේ මේට වැඩි එක විසඳනවා. ඒ වෙලාවේ තිබ්බේ ගම්මන්පිල ඇමතුමා සමාජ මතයක් නිර්මාණය කරා තෙල් පිරිපහදුවේ බොරතෙල් බැරල් එකක් ඇතුළට දැම්මට පස්සේ එළියට එන ඩීසල් මෙච්චරයි එන්නේ පෙට්‍රල් මෙච්චරයි එන්නේ ගැන විතරයි කතා කරේ. ඒ වෙලාවේ සාධාරණීකරණය කරා පිරිපහදුව වාහන එක සාධාරණීකරණය කරා. එහෙම වෙලාවල් තියෙනවා ලෝකේ. අර මම කලින් කිව්වා වගේ බොරතෙල් මිල සහ නිමි නිෂ්පාදන මිල අතර පරතරය අඩු වෙනවා. සමහරවල්ලාට සමාන වෙනවා. අන්න ඒ කාලේ පිරිපහදුව වහලා තියෙනවා. මොකද පාඩුයි. අපිට උනේ දැවැන්තම පරතරයක්. ඒ කියන්නේ ලාභ ලබන්න පුළුවන්ම කාලේ තමයි තෙල් පිරිපහදුව වහන්න උනේ. ගම්මන්පිල ඇමතුමා ඒ ක්‍රියාවලිය හරහා සමාජගත කිරීමක් කරා තෙල් පිරිපහදුව සුදු අලියෙක් කියලා. තෙල් පිරිපහදුව පවත්වාගෙන යන එක වැඩක් නැහැ කියලා. අමතක වුණා ගම්මන්පිල ඇමතුමාට තෙල් පිරිපහදුවෙන් එන්නේ පෙට්‍රල් විතරක්වත් ඩීසල් විතරක් නෙවෙයි ඊළඟට ලොකුම ප්‍රශ්නේ තමයි අපිට ආව ප්‍රශ්නේ තමයි දැවිතෙල්. රටේ මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට දැවිතෙල් නැතුව රට අඳුරේ තිබ්බා. ඊට පස්සේ ගුවන් යානා ඉන්ධන පහුගිය කාලේ ගුවන් යානා ඉන්ධන නැතුව ගුවන් තොටුපොළ අපි බෑක් ලිස්ට් වෙලා තිබ්බා. ඒක රටේ ඩොලර් උත්පාදනය කරන්න තියෙන තැන අපිට ඒක නැති වුණා. ඊට පස්සේ භූමි තෙල් දීවරයන්ට මුහුද යන්න නැති වුණා. අපේ අහිංසක දුප්පත් ජනතාවට භූමි තෙල් ටික නැති වුණා. මෙන්න මේ කාරණා ගත්තා. වතුර නැති වුණා. ගෑස් ගත්තොත් එහෙම පහුගිය ටිකේ ගෑස් අර්බුදයක් තිබ්බා. අඩුම තරමින් බොරතෙල් ටික ගෙනල්ලා බොරතෙල් වලින් ඩීසල් එනකොට ඩීසල් ප්‍රතිශතයයි පෙට්‍රල් ප්‍රතිශතයයි විතරක් නෙවෙයි කියලා සත්‍ය පැහැදිලි කරලා මහා බැංකුවට කියලා හරි මන් දන්නේ නැහැ බැසිල් ඇමතුමයි එතුමයි අතර ප්‍රශ්නයක් තිබ්බද කියන්නේ අපි දන්නේ නැහැ. එහෙම තිබ්බනම් රටට හරි කියන්න තිබ්බා. මට මේ තෙල් ටික ගේන්න මුදල් අමාත්‍යාංශ සල්ලි දෙන්නේ නැහැ. එහෙම කියලා කළමනාකරණය කරගන්න තිබ්බේ රටේ ඩොලර් ගෙන එක අඩු කරගන්න තිබ්බේ ඩොලර් යන එක අඩු කරගන්න තිබ්බේ බොරතෙල් ගෙනල්ලා බොරතෙල් නිෂ්පාදනය කරලා. එහෙම වුණා නම් පහුගිය මේ මාස කිහිපෙට විතර නැව් කිහිපයක් ගෙනල්ලා රුපියල් බිලියන 11ක් ලාභයි. සංස්ථාවේ පහුගිය ටිකේ පාඩුව රුපියල් බිලියන 57යි. ඉන්දර මේ ගලපන්න කලින් පාඩු 57යි. ඒ 57න් රුපියල් බිලියන 10ක් අපි ලාභ හින්දා අන්න රුපියල් බිලියන 47කට සංස්ථාවේ පාඩුව අඩු වෙනවා.
අන්න එහෙම තමයි මේ පිරිපාදුවේ තියෙන වටිනාකම තියෙන්නේ. ඇත්තටම ගම්මන්පිල ඇමතුමා මේ තෙල් අර්බුදයට අනිවාර්යයෙන්ම වගකිය යුතුයි කියලා අපි පැහැදිලිවම දත් කිව්වා. මේක වහන්න යන වෙලාවෙත් අපි කිව්වා මේක වහන්න එපා අඩුමතරමින් මේක පවත්වාගෙන යන්න ඕන. මොකද මේ තෙල් පිරිපාදුව කියන්නේ තෙල් පිරිපාදුව වසර 45කට වැඩි පරණ පිරිපාදුවක්. මේක වහනවා අරිනවා. වහනවා අරිනවා. මේ යන්ත්‍ර සූත්‍ර මේ විදිහට යන්න බෑ. ඒ නිසා පැහැදිලිවම කලමනාකරණයක් නොමැති වීම නිසා මම හිතන්නේ රටේ ජනතාවට පැහැදිලි කරන්න තිබ්බා. අනිත් එක මම කියන්න ඕන මේ වෙලාවේ අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් තිබ්බේ නැහැ. අපිට මේ බලශක්තිය මේ වෙලාවේ අපි හිතමුකෝ අපිට මාසෙකට දැන් යනවා ඩොලර් මිලියන 500ක් 550ක අතර ප්‍රමාණයක් යනවා මාසෙකට මේ ඉන්ධන වලට. හැබැයි මේ වෙලාවේ රටේ ජනතාවට කිව්වද මෙච්චර මේ යන ඩොලර් මිලියන 550ක් යන එක අපි අඩු කරගන්න ඕනේ ඩොලර් මිලියන 250කට කියලා රටේ ජනතාවට පැහැදිලි කරලා කිව්වනම් රටේ ජනතාවත් ඒකට අනුගත වෙනවා. හැබැයි කිසිම ප්‍රතිපත්තියක් තිබ්බේ නැහැ. අපි දැක්ක පාරේ තියෙනකොට ලයිට් එකක් අපි පාරේ තියෙන විදුලි පංකාවක් වහලා තිබ්බේ නැහැ. ආයතනවල AC ටික ඕෆ් කරන්න කියලා සර්කියුලර් ගහලා වැඩක් නැහැ. ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. එහෙම ඒක දැම්මේ නැහැ. රූපවාහිනියකේ අර වෙනදට යනවනේ රූපවාහිනිය කාමරෙන් එළියට එනකොට ලයිට් එක ඕෆ් කරලා එන්න, ඇතුළට එනකොට ලයිට් එක දාන්න, බාත් รู ම් එක නිතරම ලයිට් එක දාලා තියන්න එපා, ශාලේ ලයිට් එක ඕෆ් කරන්න. මේ විදිහට මිනිස්සුන්ගේ මනසට දෙනවා පණිවිඩයක්. ඒ පණිවිඩේ පහුගිය කාලේ දුන්නේ නැහැ. නිසා මං කියනවා මේ අරුබුදේ ඇති වෙන්න හිතා මතාම සමාලලට යම් කොටසක් ප්ලෑන් කරලා මේක කරා කියලා මම කියනවා. මොකද මං අත්දැකීමක් තියෙනවා මේ ශාස්ත්‍රය පිළිබඳ. මං පුද්ගලිකව කතා කරන්න ඕන ඉහළ පෙළේ නිලධාරීන්ට පව කතා කරලා කිව්වා. ඔබ ඔය කතාව කියනකොට මට මේ පොඩි දේශපාලන කාරණාවක් ඔළුවට එන්නේ. මම දන්නේ මේක මේ වෙලාවේ ඔබතුමාගෙන් මේ ගැන අහන එක හරිද කියලා. දැන් ඔය වෙල්ල දැන්වීම සම්බන්ධව ආකල්ප වෙනස් කිරීමක් නෙමෙයි කියන්නේ. එතකොට මේකේ ප්‍රචාරණ ජාලය හිමි වෙන්නේ බලශක්තිය අමාත්‍යාංශයට සහ විදුලි බල අමාත්‍යාංශයට. මේ කියන ශේෂ්ත්‍ර දෙකේ ඔබ කියපු පාරේ විදුලි බල්බ නිවා දැමීමත් රූපවාහිනී දැන්වීමත් එක්ක. එතකොට ඒ දෙකේම ඉන්නේ උදේ ගම්මන්පිල මැතිතුමා සහ ඩලසලා පෙරම මැතිතුමා. ඒකට ඒ දෙන්නම දැන් ඉන්නේ වෙන කදවුරක. ඉතින් මේක දැන් ඔබතුමා කියනවා එතනදී යම් මොකක් හරි කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් තියෙන්නත් පුළුවන් කියලා. ඒතකොට ඒක පොඩ්ඩක් බරපතල ප්‍රකාශයක් කරනවා නේද? දැන් මම කියන්නේ අමාත්‍යාංශ දෙක බාරේ ඉඳපු අමාත්‍යවරු දෙන්න මේ වෙලාවේ ඉන්නේ කොතනද කියන කාරණා පිළිබඳව නෙමෙයි මම මේ කියන්නේ. මම කියන්නේ අර කාරණෙත් එක්ක මේක සමපාත වෙනවා කියන කාරණා. මම ස්වාධීනව මම දකින්න දේ මගේ මේ ක්ෂේත්‍රයේ කාරණෙත් එක්ක දැන් ඉන්න තැනත් එක්ක සමපාත වෙනවා. ඕනම එක්කෙනෙකුට ඒක අපිට හිතා ගන්න පුළුවන්. දේශපාලනිකව හිතනකොට මම මේක අර ඒ කන්න අර දෙන්න ඉන්නේ දෙපැත්තේ ඉන්න කියන කාරණාවෙන්ද නෙමෙයි මම මේ කියන්නේ. හරි අපි හිතමු මොහොතකට මේ දෙන්නට කරගන්න දෙයක් නැති වුණා කියලා. හැබැයි ඒ වෙලාවේ බලශක්තිය පිළිබඳව යම්කිසි ප්‍රතිපත්තියක් හදන්න ඕනේ කියලා ආණ්ඩුවට බල කරන්න තිබ්බා. ආණ්ඩුව කරන්නේ නැත්නම් රටේ ජනතාවට කියන්න තිබ්බා මෙන්න මේක කරන්නේ නැහැ. මම කියන්නේ පැහැදිලිවම උඩ ඉඳන් සියලු දෙනාම වගේ කියන්න ඕන. අනිවාර්යයෙන්ම මගේ දේශපාලන කාරණාව වෙනම දෙයක්. මේ රටේ ජනතාවට ඒක අන්තිමට ඒක දේශපාලන ප්‍රතිඵලයක් බවට පත් වුණානේ. ඒක ආර්ථික ප්‍රශ්නයක් වුණා, දේශපාලන කාරණාවක් වුණා. ඒ නිසා ඒක කලබනාකරණය කිරීම කරේ නෑ කියන එක මම බොහොම පැහැදිලිව කියනවා. මොකද මම මේ ශාස්ත්‍රයේ පිළිවෙත මට අවුරුදු 28ක පළපුරුද්දක් තියෙනවා. මම මේ ශාස්ත්‍රයේ පළපුරුද්ද සහ මේ උච්ච සමිති ව්‍යාපාරයේ තියෙන දැනුම සහ ඒ පළපුරුද්දත් එක්ක මම මේ කාරණාව කතා කරන්න ඕනේ හැමතැනම කතා කරා. මම මේ වෙලාවේ යෝජනා කරා අඩුම තමයි රට ලොක්ඩවුන් කරන්න ඕනේ කියලා. ලොක්ඩවුන් කරන එක අපිට සීමා කරගන්න පුළුවන්. ලොක්ඩවුන් කරලා හරි මේ ප්‍රශ්නෙන් විසඳෙන්න ඕනේ කියන එක මම පුද්ගලිකව කියලා තියෙනවා. මට වේදනාවක් තියෙන්නේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න ඒක වේදිකාවක් හැදෙන්නේ නැතිකම. වේදිකාවක් හැදෙන්නේ නැති වෙන විදියක් නැහැ. මම දන්නවා ඒ සම්බන්ධයෙන් ඔබතුමා අගමැතිතුමා ගාවට ගියා, ජනාධිපතිතුමා ගාවට ගියා, මුදල් ඇමතිතුමා ගාවට ගියා. ඒතකොට හිටපු ඇමතිතුමා උදේ ගම්මන්පිල ඇමතිතුමා හමුණ ගැහුණා. ඩලසලා පෙරම ඇමතිතුමා මම දැනුවත්. ඔබතුමා හැමෝම මුණ ගැහුණා. ඒ වේදිකාවන් හැමතැනක්ම චනුණා. ක්‍රියාත්මක වුනේ නැත්තේ ඒක නේ ප්‍රශ්නේ අහන්නේ. ඇත්තටම මේ මම හිතන්නේ මේක පොඩි ආందోලනාත්මක කාරණාවක් වෙන්නත් පුළුවන්. මට අයිතිය තියෙනවා මට ස්වාධීනව කතා කරන්න. මම මොන පක්ෂේ මම නියෝජනය කරත් මට ස්වාධීනව මේ රට වෙනුවෙන් මට කතා කරන්න පුළුවන්. හැබැයි එක එක්කෙනාගේ දේශපාලන කාරණා එජෙන්ඩාස් තියාගෙන හරි නැතුව හරි පොදු කාරණාවට පොදු මාතෘකාවට උත්තරයක් දෙන්න කවුරු හරි අසමත් නම් ඒක සියලු දෙනාම ෆේල් වුණානේ. ඉතින් මම කියන්නේ එහෙම කරන්න හොඳ නැහැ. රටේ ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ. අපිට තියෙන්නේ කාටද මේ චෝදනාව කරන්නේ? මම කියන්නේ සියලු දෙනාට. ඒ වෙලාවේ ආණ්ඩුව හිටපු සියලු දෙනාට. ආණ්ඩුව නියෝජනය කරපු සියලු දෙනාට. මේ වෙලාවේ අපිට තියෙන්නේ ඩොලර් මිලියන 500ක් යනවා නම් ඩොලර් මිලියන 250කින් ගෙනල්ලා දැන් අපේ කාංචන විජේසේකර ඇමතිතුමා QR සිස්ටම් එක කරා ඒක ක්‍රමවේදයක් හදලා දැන් මිනිස්සුන්ට යම්කිසි පිළිවෙලකට හදලා දුන්නානේ. මේ තෙල් අරමුදේ පැහැදිලි. ඒ වගේ ඒ වෙලාවේ මේකට ක්‍රමවේදයක් හැදුවා නම් අඩුම තරමින් දැන් අපි දැක්කා අපි දන්නවා දැන් මේ චෝදනාව එල්ල ගන්න කලින් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි ඔබතුමාලා ඒ සම්බන්ධ යෝජනා දුන්නද හිටපු අමාත්‍යවරයාට හෝ වර්තමාන අමාත්‍යවරයාට?
මේක කරන්න ඕනේ මෙන්න මෙහෙමයි කියන. නෑ අමාත්‍යවරයා කියන්නේ අපි ඇත්තටම දැන් ওই කාරණා කතා කරලා මට මතකයි මම හිතන්නේ එක අවස්ථාවකදී වගේ මම හිතන්නේ විශේෂ අමාත්‍යවරු විදිහට ඔය කතා කරපු අපි අවස්ථාවල් දැක්ක නෑ කියන්න බෑ. මම එහෙම කිව්වොත් එimhe අපි කතා කරා කියලා දාන්න පුළුවන් නේ. කතා කරපු වෙලාවල් තිබ්බා. අපේ උදේගම්මන් පිළාමුතුමාත් කතා කරා, ඩලස් සමතුමාත් කතා කරපු අපි අවස්ථාවල් වීඩියෝ දැකලා තිබ්බා. හැබැයි මේක එක පොදු අරමුණක් විදිහට ඇවිල්ලා ආණ්ඩුවක් විදිහට මේක සමාජගත කිරීමක් කරලා මේකට ක්‍රියාමාර්ග ගත්තේ නෑනේ. මම අන්නේ කාරණාව කියන්නේ. ඒතකොට කවුරු හරි මෙතන වැරදක් තියෙනවා. කියන්නේ පොදුවේ ගත්තාම ඇමතිවරයා කිව්වයි කියලා ඇමතිවරයාට නිදහස් වෙන්න බෑ. එයා මම කිව්වයි කියලා. හැබැයි ඒ ආණ්ඩුවේ ඉන්න කැබිනට් ඇමතිවරයෙක් විදිහට ආණ්ඩුවේ යම්කිසි ක්‍රියාමාර්ග දැන් මොකද එකතු වෙලා දැන් කැබිනට් පත්‍රිකා දාගත්තාම Tamanට උමනා විදිහට කවුරු හිටියත් අනුමත කරගන්නේ. Tamanට ගැළපෙන විදිහට දැන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය මේ ගම්මන්පිල ඇමතිතුමා මේ එදා එක්සත් ජාතික පක්ෂයේ කරපුවට වැඩිය වැරදි වැඩක් කරලා ඉන්දියාවට අවුරුදු 50කට බදු දෙනවා. දැන් අපි ඒකට විරුද්ධ වුණා. අපි ඒකට යෝජනා අඩුමතරමින් අපි කිව්වා 149ක් ඒක දෙනවා නම් මේ රටේ තියෙන ඩොලර් අර්බුදයට පිළියමක් විදියට අඩුමතරමින් ඩොලර් ටිකක් හරි ගන්න කියලා. ඩොලර් මිල්ල 500ක්වත් ගන්න කියලා. මම ඇත්තටම කියන්නේ සමහරවිට මිනිස්සු කියයි මේ ඩොලර් මිල්ල 500ක් කරන් විකුණන්න කිව්වා කියලා. එහෙම නෙමෙයි. මේ නිකන් දෙනවට වැඩිය හොඳ නැද්ද? අඩුමතරමින් ඩොලර් මිල්ල 500,000ක්වත් ගත්තා නම් මේ තියෙන ණය ටික හරි බෙදා ගන්න තිබුණේ. අන්න ඒ විදිහට ඒ කියන්නේ වගේ කීපෙන් කියන්නේ ඒ කැබිනට් පේපර් එකෙන් වෙච්ච ගනුදෙනු ඇතුළතදී සතයක්වත් ලංකාවට ආවේ නැහැ කියන්නේ. සත පහක් ආවේ නැහැ ලංකාවට. ආවේ නැහැ. දැන් 2003 දිනකොට අඩුමතරමින් මේ ෂෙඩ්ස් වලට හරි මේ යම්කිසි ගාණක් ගත්තා. දැන් මේක එහෙමත් නැහැනේ. මම කියන්නේ මේ ගණදෙනුව හරහා මේ ක්‍රියාවලිය හරහා අපේ 100ට දැන් අපි 1964 පවුන් 2,54,000ක් දීලා තමයි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය කනිත් තෙල් නීතිගත සංස්ථාව මහා බ්‍රිතාන්‍යයට ගෙවලා තමයි ඒ අයිතිය ගන්නෙ. හැබැයි ඒ අයිතියට 151ක් කනිත් තෙල් නීතිගත සංස්ථාවට හම්බ වෙනවා. ඒ මුළු ටැංකි සංකීර්ණයකට ඒ වෙලාවේ වටිනාකම පවුන් 2,54,000. ඒ 2,54,000ක් දීලා කනිත් තෙල් නීතිගත සංස්ථාවට අයිති වෙලා තියෙනකට 151ක් නිකන් හම්බ වෙනවා. සත පහක්වත් දියදම් කරපො නැති IOC එකට 149ක් නිකන් දෙනවා. කාගේ නීතිද මේවා? ඒ වෙලාවේ ආණ්ඩුව තීරණය කළා තිබ්බ ගම්මන්පිල ඇමතුමට සම්පූර්ණ අයිතිය දීලා තිබ්බා. මේ ගැන තීරණය කරන්න ගම්මන්පිල ඇමතුම තමයි ඉන්දියාවත් එක්ක කතා කරලා මේ මහා කොමසාරිස් එක්ක කතා කරලා මේ ගණදුන කතා කරගත්තේ. මේක වෙන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ අපි අඩුපතර අවසාන මොහොතේත් අපි යෝජනා දැම්මා මේකට සල්ලි හරි ගන්න කියලා. මම කියන්නේ අන්න ඒකයි. ඒ වෙලාවේ Tamanට කැමති විදිහට ඒක මේ කැබිනට් පත්‍රිකා දාගෙන Tamanට ගැළපෙන විදිහට ඒව ටික කරන්න පුළුවන් නම් Taman කියන මේ බලශක්ති ක්ෂේත්‍රයට ඒ කියන්න ඕන කාරණා ටික ප්‍රතිපත්තියක් විදිහට ආණ්ඩුවට ඉදිරිපත් කළා දැනගන්න ඕන මේ රටේ සමස්ත ජාතියම අඳුරේ තියන්න නැතුව රටේ අවශ්‍ය කරන ඉන්ධන ටික සපයන්න අපිට දෙන්න පුළුවන් ඩොලර් මිලියන 200කට නම් ඒ 200 මොකක්ද කියලා සීමාව දාලා අපි දැන් මේ දැන් QR සිස්ටම් එක හරහා දෙන්නේ. QR ක්‍රමය හරහා දැන් දෙනවා ත්‍රිවිල් එකට ලීටර 5යි, බයිසිකල් එකට ලීටර 4යි. ওই විදිහට බෙදුවා වගේ අන්න එදා මේක කරා නම් අද මේ වගේ අර්බුදයක් ඇති වෙන්නේ නැහැ කියන එක මම පැහැදිලිවම කියනවා. හොඳයි. මම අවසාන වශයෙන් මම හිතන්නේ මේ ශාස්ත්‍රයේ සම්බන්ධ කරුණු මම හිතන්නේ කවදාවත් නැති විදිහට බොහොම විවෘතව කතා කරන වේදිකාවක් අද අපිට තරන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා බන්දු සමන් කුමාර සහෝදරයත් එක්ක. හැබැයි මම මේ ඉවර කරන්න කලින් මම අහන්න කැමති දැන් මේ විරුද්ධ වීම හැර ඔබ වෘත්තීය සමිතියක් ක්‍රියාකාරකයෙක් විදිහට එහෙම නැත්නම් පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ කන්තිර ශාඛාවේ සභාපතිවරයා විදිහට මොකද්ද මේ ඇමතිවරයාට හෝ රජයට හෝ මේ කන්තිර නීතිගත සංස්ථාව ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතුයයි කියන යෝජනා මොනවද? මේකේ දියුණුවට මේ ප්‍රතිව්‍යුහගත කිරීම හෝ විදේශීකරණය හෝ පුද්ගලීකරණය හෝ කරන්නේ නැතුව මොකද්ද කරන්න ඕනේ ඉස්සරහට මේ ලාභ ලබාගෙන ඉදිරියට යන්න නම්? ඇත්තටම දැන් මම හිතන්නේ මම අර කලින් කිව්වා වගේ අපේ රටේ ජනතාව අපේ රටේ ශ්‍රී ලාංකිකයෝ මේ රටට දැයට ආදරය කරන පුද්ගලයෝ. ඒක එක මොහොතකින් මේක ඒ ආදරය ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්. ඒ වගේම අද තියෙන ප්‍රශ්නේ තමයි පහුගිය කාලේ පොලිමේ ඉඳලා දවස් ගණන් ඉඳලා සමහරවිට අපි දැක්ක අපේ මේ රටේ සහෝදරයන් පෝලිං වල මැරුණා. සමහරු මේක පොඩි විනෝදයකුත් තිබුණා. අපිත් දැක්ක අපේ යාළුවොත් ඔය Facebook වල දානවා අපි දවස් 3-4ක් ඉඳලා අර සමහර කට්ටිය කියලා පොඩි ෆන් එකක් ගන්නත් එක කියලා පොලිමේ ඉඳලා එහෙම කරපු දේ. හැබැයි සමස්තයක් ඉදලා ගත්තාම මේකේ දුක් ට්‍රෙන්ඩ් එකක්. හැබැයි ඒක සමස්තයක් දුක්කින්දා. ඒ දුක් විඳපු කාරණාවත් එක්ක පෙට්‍රෝලියම් එක නෙවෙයි ඉතියෝපියාවෙන් හරි කමන්නේ අපිට තෙල් ඕනි කියන තැනට රටේ ජනතාව පත්වලා තිබ්බා. අන්න ඒ කාරණාවත් එක්ක අද තැනකට අවිල්ලා තියෙනවා මේ රාජ්‍ය ව්‍යාපාර විකුණන්න ඕනි. රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කරලා මේකේ සේවයක් කරන්න ඕනි කියලා. හැබැයි මේ රාජ්‍ය ව්‍යාපාරවල වැඩ කරන සේවකයෝ කාර්යක්ෂම නැත්නම් ඒකේ වගකීම තියෙන කාටද? ඒකේ වගකීම තියෙන බලධාරීන්ට. අපි බොහොම පැහැදිලිව කියලා දිනවා. සේවකයට තියෙනවා. සේවකයට තියෙනවා. සේවකයට අනිවාර්යෙන් තියෙනවා.
හැබැයි ඒකේ ක්‍රමානුකූලව මේක මේ දේශපාලනීකරණය කරලා පැත්තකට තල්ලු කරලා මේ ඉන්න යම් කොටසක් හදාගෙන ඒ කොටස හරහා තමන්ගේ අඩුපාඩු මකා ගන්න ක්‍රියාවලිය තියෙනවනේ. ඉතින් අපි බොහොම පැහැදිලිව කන්තෙල් රුස් සමිතිය එකමුතුවට අපි එකඟ වෙලා තියෙනවා. මේ ආයතන ඇතුලේ දූෂණ වංචා විෂමතාව වලට අපි අනිවාර්යෙන් ඉඩක් තියන්න අපි එකඟ වෙලා තියෙනවා ඕනම දඬුවමක් දෙන්න කියලා. අපි එතෙන්ද ඇවිල්ලා තියෙනවා නම් අනිත් පැත්තෙන් දැනගන්න ඕන පාලකයෝ මේක හදාගන්න. එහෙම නැතුව මේ රාජ්‍ය ව්‍යාපාරවල තියෙන අඩුපාඩුවක් නෙවෙයි මේක. මේක පරිපාලනය කිරීමේ දෝෂයක් තියෙන්නේ. එහෙම කරලා මේ ආයතන විකුණන්න හදනවා නම් ඒ විකුණන්න කියන තැනට සමාජ මතයේ නිර්මාණය වෙලා තියෙනවා. නිර්මාණය කරනවා නම් ඒක ජාතික අපරාධයක්. ඒ නිසා තමයි අපි කියන්නේ මේක රැකගන්න පුළුවන්. අපි හිතමු දැන් අර අපි මේක පොඩි මේක අපි හදවතින් සත්භාවයෙන් කරන්න ඕන කාරණා. මම විශ්වාස කරනවා අද අපිට ඩොලර් අර්බුදයක් තියෙනවා. අපිට එක නැවක් ගන්න ඩොලර් මිල 45කට ආසන්න මුදලක් යනවා දැන් 40ක් 45ක් යනවා. පෙට්‍රල් නැවක් කරි ඩීසල් නැවක් කරි ගන්න. දැන් ඕක බොරතෙල් නැවක් ගන්න යනවා නම් බොරතෙල් නැව ඩොලර් මිලියන 65ක් 70ක් ආසන්න ප්‍රමාණයක් 75 80 යන වෙලාවල් තියෙනවා. ඉතින් එතකොට අපිට පහුගිය ටිකේ තෙල් නැතුව තිබ්බා. අපි අඩුම තරමෙන් අපි සත්භාවයෙන් මේ කණිත් තෙල් නීතිගත සංස්ථාව කෑලි වලට කරලා විකුණනව නෙමෙයි. දැන් මේ සෙට් ටික දීලා 75ක්වත් ගන්න නැති එකේ අපේ විදේශ ආයෝජකයන්ට විදේශ අපේ ශ්‍රමිකයන්ට අපි කියනවා කණිත් තෙල් නීතිගත සංස්ථාව මේ වෙලාවේ පත්ලා තියෙන අර්බුදයෙන් හැබැයි ඒ කට්ටියටත් යම්කිසි විශ්වාසයක් ගොඩනගන්න ඕනේ. ගොඩනගලා ඒ ආයෝජනයට සරලන සාධාරණයක් කරන්නත් ඕනේ. අපි අද බැංකුවට ගෙවනවා ඩොලර් 12කට 112කට ආසන්න ප්‍රමාණයක් බැංකු ණයට ගෙවනවා ඩොලර් වලින්. අපිට බැරිද අපි ෂෙයාර්ස් ඉෂුව කරන්නේ නැතුව අපි ණය කර කියලා පාවිච්චි කරමු. ණය කර සංස්ථාවේ යම් අයිතියක් කියන්නේ මේ කොටස් අයිතියක් නෙමෙයි. හැබැයි ඔයාට ආයෝජනය කරන්න පුළුවන් යම් කිසි ඩොලර් ප්‍රමාණයක්. ඒකට සංස්ථාව වග කියනවා. එහෙම කියලා මේ මුදල හොයාගන්න ක්‍රමවේදයක් හදන්න පුළුවන් කියලා අපි පුද්ගලිකව විශ්වාස කරනවා. හැබැයි ඒකට කැප වෙන්න ඕනේ. ඒකට විශ්වාසයක් ගොඩ ගන්න ඕන. අපේ රටේ අපේ ඒක දේශීය වශයෙන් ඩොලර් හොයන්න පුළුවන්, විදේශීය වශයෙන් ඩොලර් හොයන්න පුළුවන්. අපි හිතමු අපි එක නැවක් ගන්න එක ප්‍රොජෙක්ට් එකක් හදුවා කියලා. එක නැවකට ඩොලර් මිලියන 40ක් යනවා නම් ඒ ඩොලර් මිලියන 40ට ආයෝජනය කරන්න කියන්න පුළුවන්. මට පුළුවන් අපිට සහෝදරයට පුළුවන් අපි අඳුරන අපේ පිටරටවල ඉන්න සහෝදරුන්ට කියන්න පුළුවන්. ඒ ඩොලර් මිලියන 40 ඇතුලේ අපිට කරන්න යම් දෙයක් තිබ්බා. අපි දන්නවා අපිත් එක්ක අපේ පන්තිවල ඉඳපු අපේ යාළුවෝ හිතවතුන් මේ වෙනකොට රටවල ගොඩාක් කට්ටිය ජීවත් වෙනවා. හැබැයි ඒ කට්ටිය ඒ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරාට මේ අපේ අම්මලාට තාත්තලාට සහෝදරයන්ට තෙල් ටිකක් ගහ ගන්න බැරුව දුක් විඳින අවස්ථාවල් තියෙනවා. අපිට කරන්න තිබ්බා අඩුම තරමින් අපි ඒ කරන කැපකිරීමට මේ රටේ ඒ පුරවැසියෙක් විදිහට අපි දෙනවා ප්‍රයොරිටි එකක් දෙනවා ප්‍රමුඛතාවයක් දෙනවා. ප්‍රමුඛතාවයක් දීලා එතකොට අපිට උනන්දු කරන්න පුළුවන්. මේ වගේ වැඩ පිළිවෙලක් කරන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව මේකට තියෙන විසඳුම පෞද්ගලීකරණය කරලා කියනවා නම් මේ පෞද්ගලීකරණය හරහා කවදාකවත් මේකට විසඳුමක් නොවේ කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. ඒ වගේම තමයි මේ වෙනකොට මැනේජ්මන්ට් එක ප්‍රොපෝසල් එකක් දීලා තිනවා IMF එකට පවා. IMF එකට පවා ප්‍රොපෝසල් එකක් දීලා තිනවා මේක ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ නැහැ, විකුණන්න ඕනේ නැහැ. අපි අවුරුදු 10ක් යනකොට මේ ණයත් බේරගෙන මේක යන්නේ කොහොමද කියලා. දැන් ලෝක වෙළඳ පොලේ තෙල් මිල සහ වියදමට අනුව ගලපලා තියෙනවා තෙල් මිල. හැබැයි දැන් ආයෝජකයෝ ගෙන්නන්න හදනකොටද මේ කට්ටියට මේ හිත පහළ උනේ තෙල් මිල ගලපන්න. දැන් තෙල් මිල ගලපලා දැන් එන්න කියන ආයෝජකයන්ට. දැන් අද ආවට පස්සේ අද ඉඳන් කෙලින්ම ලාභ ලබන්න තියෙන්නේ. හැබැයි කණිත් තෙල් නීතිගත සංස්ථාවට ඕක එදා ඉඳන් කරලා තිබ්බනම් අද මේ තත්ත්වය ඉරණමත් වෙන්නේ නැහැ. ඒ හින්දා කණිත් තෙල් නීතිගත සංස්ථාවටත් පුළුවන් ආයතනයේ දිගට ගෙනියන්න මෙන්න මේ මිල ක්‍රමය හරහා ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට කණිත් තෙල් නීතිගත සංස්ථාව පහුගිය කාලේ මේ 2007 ගම්මුකෝ අපි කපලා ගත්තොත් එහෙම 2007 ඉඳන් කියලා කියන්නේ 2007 ඉඳන් 2021 අවුරුද්ද දක්වා කණිත් තෙල් නීතිගත සංස්ථාව ආණ්ඩුවට බදු ගෙවලා තියෙනවා රුපියල් බිලියන 1300කට වැඩි මුදලක්. බදු ගෙවලා තියෙනවා. හැබැයි රටේ ජනතාව කියන්නේ සමාජගත වෙලා තියෙන්නේ සමාජගත කරන්න උත්සාහ කරන්නේ මේ බදු ගෙවලා මෙච්චර බදු ගෙවලා අඩුම තරමින් මේ බදු ගෙවන්න කලින් හරි පාඩු නම් කමන්නේ. බදු ගෙවලා තමයි මේ සංස්ථාවට මෙහෙම වෙලා තියෙන්නේ. ඒ ගෙවපු බදු වලින් මේ පාඩුව අඩු කරගත්තා නම් අපි හිතමුකෝ බිලියන 1300ක් ගෙවලා තියෙනවා. ඒතකොට දැන් අපිට තියෙන්නේ මේ බිලියන 1000කට වැඩි මුදලක් තමයි ණය තියෙන්නේ. ඔක්කොම ගත්තොත්. ඒතකොට ඒත් ලාභයි සංස්ථාවට. අය 1300 ගෙවන්නේ නැතුව මේ ආයතනයේ පවත්වාගෙන යන්න අවස්ථාව දීලා තිබ්බනම් කණිත් තෙල් නීතිගත සංස්ථාව බංකොලොත් නැහැ. ඉතින් මම කියන්නේ මේ කාරණාව ඇත්තටම සංවේදීව හිතන්න ඕනේ. මේක මේ මගේ රැකියාව පිළිබඳවත් මේ කණිත් තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ගේ රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේ ප්‍රශ්නේ අපි දැවැන්ත විදියට ගැඹුරින් හිතලා දන්න නිසා තමයි කියන්නේ රටේ ජනතාවටත් මේ සමාජගත කරලා උත්සාහ කරන්නේ මේක විදේශීයකරණය කරන්නට නැවත වතාවක් බහුජාතික සමාගම් වලට මේ ව්‍යාපාරය පාවා දෙන්නට.
මම එක උත්තරයක් අන්තිමට අහනවා ප්‍රශ්නයක් අහනවා මෙතෙක් කල ලංකාවේ පෞද්ගලීකරණය කරපු සමාගම් වේවා ආයතන වේවා පුද්ගලයෙක් වේවා අපේ රටේ ජනතාවට සාධාරණයක් කරපු එක ආයතනයක් තියෙනවා නම් මං අහනවා කියන්න කියලා. දැන් IOC සමාගම වෙලා මොකද්ද අපිට කරේ? තෙල් ව්‍යාපාරේ. අපේ රටේ අපිට තියෙන සම්පත් ටික අපි ඔක්කොම පෞද්ගලීකරණය කරා. 2002 නැව් තෙල් අංශේ විකුණා. 2002 නැව් තෙල් අංශේ විකුණනකොට පෞද්ගලීකරණය කරනකොට අවුරුද්දකට අපේ ආදායම ඩොලර් මිලියන 60කට වැඩි ආදායමක් එක අවුරුද්දකට ගත්තා. ඒ 2002. අද IOC සමාගම ත්‍රිකුණාමලයේ විතරක් නැව් තෙල් අංශයෙන් ගන්නවා ඩොලර් මිලියන 1000කට වැඩි මුදලක් අවුරුද්දකට හොයනවා. ඒ ත්‍රිකුණාමලයේ පොඩි ප්‍රමාණයක් කරලා අපේ හම්බන්තොට වරාය දුන්නේ ලෝක ආර්ථික මුල්ලි ප්‍රතිපත්ති වලට පටහැනිව. ආර්ථික ප්‍රතිපත්ති වලට පටහැනිව තමයි හම්බන්තොට වරාය අවුරුදු 99කට බදු දුන්නේ. ඒතකොට ඒක අපිට තිබ්බනම් කොළඹ වරායේ පෞද්ගලික ටිකේ 2002 පෞද්ගලීකරණය කරපු නැව් තෙල් අංශය ලංකා කනිත් තෙල් නීතිගත සංස්ථාවට තිබ්බනම් අද මගේ තක්සේරුව අවුරුද්දකට ඩොලර් බිලියන 5කට වැඩි මුදලක් නැව් තෙල් අංශයෙන් විතරක් හොයන්න පුළුවන්. නම් මේ ඩොලර් අර්බුදයක් ඇති වෙන්නේ නැහැ. මේ තියෙන සම්පත් ටික විකුණලා තවත් තියෙන ටික විකුණලා කවදා හරි දවසක මේ කනිත් තෙල් නීතිගත සංස්ථාව මේ විදිහට තවත් මේ ආයතන ටිකේ මේ පෞද්ගලීකරණය කළා මේ ෂෙඩ්ස් ටික දුන්නොත් බැංකු දෙකක් වැටෙනවා. අපිට ආදායමක් අහිමි වෙනවා. අපිට එන තියෙන ආදායම අහිමි වුණාට පස්සේ ඒ බැංකු වලට ගෙවන්න තියෙන ඩොලර් බිලියන 3 රුපියල් වලින් ගත්තොත් රුපියල් ට්‍රිලියනය ගෙවන්න වගකීම ගන්නේ කවුද? අපේ ආදායම 4න් 3කට වැඩිය අහිමි වෙනවා. ඉතිහාසයේ ඉඳන් අපි දන්නවා IOC සමාගමට ෂෙඩ්ස් ටික දෙනකොට හොඳම ෂෙඩ්ස් ටික තෝරලා තමයි දුන්නේ. අර සහෝදරයා කිව්වා වගේ ඔය ලංකාවේ තියෙන හැම ෂෙඩ්ම ඒ නගරයේ තියෙන හොඳම ෂෙඩ් එක තෝරලා දුන්නේ. මෙදාසරෙත් වෙන්නේ ඒක තමයි. හොඳම විස්තස් වැඩියෙන්ම තියෙන ෂෙඩ් ටික තෝරලා දුන්නාට පස්සේ අපේ ආදායමෙන් 4න් 3ක් අහිමි වෙනවා. මම කැට තියලාද කියනවා 4න් 3ක් අහිමි වෙනවා. 4න් 3ක් අහිමි වෙනකොට ආදායම අහිමි වුණාට පස්සේ අපි ගෙවන්න තියෙන බැංකු දෙකට ගෙවන්න තියෙන රුපියල් ට්‍රිලියනේ ගෙවන්නේ කවුද කියලා මම අහනවා. වග කියන්නේ කවුද? වගකීම ගන්නේ ආණ්ඩුවද? ආණ්ඩුව වගකීම ගත්තොත් අපි කියනවා අන්න ඒ සල්ලි ටික එහෙනම් ගෙවලා අද ඉඳන් කනිත් තෙල් නීතිගත සංස්ථාවට බිස්නස් එක කරගෙන යන්න දෙන්න. එදා ඉඳන් පාඩු වෙනවා නම් මේ වෘත්ති සමිති ව්‍යාපාරවලුත් අපි අයින් වෙනවා. කනිත් තෙල් නීතිගත සංස්ථාවේ සියලුම වෘත්ති සමිති මේ වගකීම ගන්නවා. ඔන්න ඔක තමයි කතාව. හොඳයි මම හිතන්නේ සම්පූර්ණ සංවාදයේ අහගෙන සිටින ප්‍රසෝබට යම් අදහසක් ඇති වෙන්නේ නැති මේ ගැටලුව මොන ආකාරයයිද කියලා රටේ ජාතික සම්පත් විදේශීකරණය හෝ ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව රටක පුරවැසියන් විදියට අපි දෙවි යුත්තේ මොන වගේ මතයක්ද කියන එක එකිනෙකාට සාපේක්ෂයි. ඉතින් ඒ නිසා මේ සංවාදයේ ඔස්සේ ඔබට යම් අවබෝධයක් ඇති වෙන්නේ නැති මෙහි නවතම තත්ත්වය සහ ඉදිරි ප්‍රගතිය ආදී කාරණා පිළිබඳව බොහොම ස්තුතියි බන්දුල සමන් කුමාර සහෝදරයා. බොහොම ස්තුතියි අපි වෙනුවෙන් ඔබේ කාලය වැය කරලා මෙම වැඩසටහනට සහභාගී වුණාට. නැවතත් ලංකා පොලිටිකල් YouTube channel එක වෙනුවෙන් ඔබට ස්තුතියි පුද ගන්න අපි අමතක කරන්නේ නැහැ. අයබන්.